ඇහෙනවනේ ඔක්කොටම. මම හිතනවා ඇහෙනවනේ. හරිද? හරි ආයිබෝන් ඔක්කොටම. හරි. ඇහෙනවද ඔක්කොටම? ඇහෙනවද? හරිද? හරි පුතේ. වැඩ කරාද? ගෙදර වැඩ කරාද පුතේ? ඔක්කොමලා කරාද? කරා සර්. හරි. ඔයාලා මං හිතනවා වීඩියෝ එක දාලා තිබ්බේ පුතේ වීඩියෝ එක බලලා ඒ ටික කරන්න නැති කියලා අනික් කට්ටිය. බලමු අහලා නිකන්. තුරුණු පබසර කරාද? පබසර පුතේ වැඩ කරාද? පබසර ආවේ නෑ නේද? රැස්ස නිසා. කරාද වැඩ? හරි පුතේ හරි මේ විසුල කරලා තින්නේ විසුල සම්බන්ධ වුණා නේද? ඈ විසුල සම්බන්ධුනේ නැහැ සර් මං භාගය ලිව්වේ. ඒක වැඩ කරේ නැද්ද? වැඩ කරේ නැද්ද? නැහැ සර්. හරි වැඩ කරන්න ඕන පුතේ. හරි. දැන් මේ ගන්නකො බලන්න අභ්‍යාසය දැන් කරන්න බලන්න වෙනවා. හරි කවුද අපේ මේනුක කරාද පුතේ? මේනුක ආවා නේද? මේනුක අභ්‍යාසය කරා. හරි. ඉෂාන් කරාද පුතේ? ඉෂාන් කරා සර්. හරි පුතේ. හරි. හරි අපේ විසුල කරන්න ඕනේ පුතේ. හරිද? දැන් අහගෙන ඉන්න. දැන් අහගෙන ඉන්න. හා සර්. හරි පුතේ අභ්‍යාසයේ පිටු අංක 106. පිටු අංක 106 හරි මම පොඩ්ඩක් මතක් කරන්නම් පුතේ. චුම්බකයක් කියලා දෙයක් ගැන තමයි කතා කරන්නේ. හරි. චුම්බක කියන්නේ මොනවද පුතේ? චුම්බක කියන්නේ ඒකට චුම්බකයකට තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද? ඒකට තියෙන පුතේ ආකර්ෂණ බලය. හරි. දැන් චුම්බකයක් ඔන්න මං ඇන්දා. හරි. මෙන්න පුතේ n කියලා පැත්තක් තියෙනවා. මෙන්න s කියලා පැත්තක් තියෙනවා. ඒ කියන්නේ උත්තර ද්‍රවයේ පැත්තක් තියෙනවා. දක්ෂිණ ද්‍රවයේ කියලා පැත්තක් තියෙනවා. ඕක තමයි කතා කරන්නේ. ඔය චුම්බකයේ පුතේ අපි නූලකින් එල්ලලා මෙහෙම පෘථිවියම එල්ලලා තිබ්බොත් ඕක හැරෙනවා පුතේ n පැත්ත උතුරු පැත්තට. අපේ උතුරු පැත්තට n හැරෙනවා. හරි? අපේ දකුණු පැත්තට s තියෙන හැටියට හැරෙනවා පුතේ. ඒක තමයි අපි මාලිමාවකට පුතේ ඔන්න ඔය වගේ චුම්බකයක් චූටි චුම්බකයක් තමයි ගහලා තියෙන්නේ. ඒකින්ද මාලිමාවෙන් මොකද කරන්න පුළුවන්? දිශාව හොයාගන්න පුළුවන් පුතේ. හරි? එතකොට ආය අපි කතා කරා වතුර භාජනයක් අරන්. ඔය භාජනයේ පුතේ තියෙනවා රිජිෆෝම් කෑල්ලක් අපි. ඒක ලෝක උඩ තියෙනවා දණ්ඩ චුම්බකේ. හරි? ඕකේ තියෙනවා එනුයි එසුයි තියෙනවනේ පුතේ. එතකොට අපේ උතුර තියෙන්නේ පුතේ ලෝක ගෝලයේ උතුර තියෙන්නේ. ඒ පැත්තට මූ හැරෙනවා. දැන් හිතන්නකෝ මෙහෙ තමයි ඇත්තම උතුර. ලෝක ගෝලයේ උතුර. ඔය පැත්තට හැරුණා එහෙනම් ඔන්න n මෙන්න s. එහෙම හැරෙනවා පුතේ. හරි? ඒක තමයි චුම්බකයේ තියෙන විශේෂ ලක්ෂණය. එහෙම හැරෙනවා පුතේ. ඒකට හේතුව තමයි ඔය පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයක් කියලා එකක් තියෙනවා පුතේ. පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයක් කියලා. අන්න ඒක නිසා තමයි ඒක හැරෙන වලට අටේ පන්තියේදී පුතේ හොඳට ඉගෙන ගන්න පුළුවන් චුම්බක ගැන තව කතා කරනවා. හරි? එතකොට පුතේ ආයෙ මොනවද කතා කරන්නේ? චුම්බක බලය වැඩියෙන්ම තියෙන තැන් වලට කිව්ව මොනවා කියලාද? චුම්බක ද්‍රව කියලා පුතේ. චුම්බක බලය වැඩියෙන්ම තියෙන තැන් වලට කිව්ව මොකක් කියලාද? චුම්බක ද්‍රව කියලා පුතේ. චුම්බක ද්‍රව දෙකක් තියෙනවා. එකක් උත්තර ද්‍රවය, එකක් දක්ෂිණ ද්‍රවය පුතේ. ආයෙ කතා කරා මුලින්ම චුම්බක ද්‍රව්‍ය කියලා පුතේ. ඒ මොනවද? චුම්බකයකට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය වලට කිව්වා චුම්බක ද්‍රව්‍ය කියලා පුතේ. හරි? අපි කතා කරා චුම්බක ද්‍රව්‍ය යකඩ, වාහනේ, ෆෙරයිට් ඔය වගේ ඒවා කතා කරා චුම්බක ද්‍රව්‍ය කියලා පුතේ. හරි? ඒතකොට පිත්තල එහෙම චුම්බක ද්‍රව්‍ය නෙමෙයි පුතේ. ලෝහ කියන ඔක්කොම දැන් ඇලුමිනියම් කියන එක ලෝහයක් නේ පුතේ. ඒ වුණාට ඒක ඇලවෙනවද චුම්බක ද්‍රව්‍යයක්ද? නෑ නෑ. ලෝහ කියන පළියට ලෝහ ඔක්කොම චුම්බක ද්‍රව්‍ය නෙමෙයි පුතේ. හරි? ඒකත් මතක තියාගන්න. හරි? දැන් බලමු අභ්‍යාස අංක. හරි? අභ්‍යාසය බලන්න පුතේ. පහත සඳහන් ද්‍රව්‍ය වලින් චුම්බකයකට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය තෝරා ලියන්න. ඒ කියන්නේ පුතේ ඔය ලියන්න කියලා තියෙන්නේ චුම්බක ද්‍රව්‍යනේ. චුම්බක ද්‍රව්‍ය. චුම්බක ද්‍රව්‍යනේ චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ චුම්බක ද්‍රව්‍ය. හරි?
මට කියන්න බලන්න යකඩ ඇන චුම්බක ද්‍රව්‍යයක්ද? යකඩ ඇන කියන්න. යකඩ ඇන චුම්බක ද්‍රව්‍යයක්. මේ බලන්න පුතේ. යකඩ ඇන හදලා තියෙන්නේ මොන වගේද? යකඩ වලින්. යකඩ චුම්බක ද්‍රව්‍යයක් නෙවෙයි පුතේ. යකඩ චුම්බක ද්‍රව්‍යයක් නෙවෙයිද? කතා කරන්න පුතේ. කතා කරන්න. යකඩ චුම්බක ද්‍රව්‍යයක් නෙවෙයිද? වාහනේ චුම්බක ද්‍රව්‍යයක් නෙවෙයිද? ඈ? කියන්න. කතා කරන්න. ඇයි කතා කරන්නේ නැත්තේ කවුද? ඉෂාන් කියන පුතේ යකඩ ඇන චුම්බක ද්‍රව්‍යයක්ද නැද්ද? යකඩ ඇන චුම්බකයට ඇලවෙනවද නැද්ද කියලා අහන්න. ආකර්ෂණය වෙනවද නැද්ද? ඈ? මොකද්ද පුතේ? ඇහෙන්නේ? ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙනවා. එහෙනම් පුතේ යකඩ ඇන කියන එක චුම්බක ද්‍රව්‍යයක් තමයි. ඊළඟ එක බලන්න. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඊයම් කම්බි පුතේ. ඊයම් කම්බි. ඊයම් කම්බි හදන්නේ මොන වගේද? ඊයම් වලින් පුතේ. ඊයම් චුම්බක ද්‍රව්‍යයක් කියලා මම කියලා දුන්නද කොයි වෙලාවකවත්? කතා කරන්න අන් කියලා දුන්නද? ඊයම්. අඳුල්? නෑ ඈ? නෑ එහෙනම් ඊයම් කම්බි චුම්බක ද්‍රව්‍යයක්ද? චුම්බකයකට ආකර්ෂණය වෙනවද? නෑ. ඊයම් කම්බි චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ. පබළු පුතේ. පබළු නම් හුඟක් වෙලාවට හදන්නේ ප්ලාස්ටික් වලින් නේද පුතේ? ප්ලාස්ටික් චුම්බක ද්‍රව්‍යයක් නෙවෙයි. එහෙනම් ඒක ලිව්වත් වැරදි පුතේ. ඒක ලියන්නේ. තාම ලියන්න පුළුවන් ඔයාලට එකයි. යකඩ ඇන විතරයි ලියන්න පුළුවන්. ඊට පස්සේ වීදුරු කූරක්. වීදුරු කූරක්. වීදුරු කූරකුත් පුතේ වීදුරු කියන්නේ චුම්බක ද්‍රව්‍ය නෙවෙයි. හරි? චුම්බක ද්‍රව්‍ය ඉතා චුට්ටයි තියෙන්නේ පුතේ. ටිකයි තියෙන්නේ. මම ඒක ටික කියලා දුන්නා. යකඩ, වානේ, ෆෙරයිට් ඕවා තමයි චුම්බක ද්‍රව්‍ය පුතේ. වීදුරු කූරකුත් වෙන්නේ නැහැ පුතේ. ඊළඟ එක බලන්න. බ්ලේඩ් එකක් පුතේ. බ්ලේඩ් එකක්. බ්ලේඩ් එක හදලා තියෙන්නේ මොකද්ද පුතේ? බ්ලේඩ් එක හදලා තියෙන්නේ මොන වගේද? කියන්න බලන්න. බ්ලේඩ් එකක් හදලා තියෙන්නේ මොන වගේද? කියන්න දරුවෝ. කතා කරන්න. බ්ලේඩ් එකක් හදලා තියෙන්නේ යකඩ වලින්ද? යකඩ වලින්. යකඩ කලවන්නේ නේද පුතේ ඕකට? එහෙනම් ඕක චුම්බක ද්‍රව්‍යයක්ද? කියන්න. එහෙනම් බ්ලේඩ් එක චුම්බක ද්‍රව්‍යයක් තමයි පුතේ. ඊට පස්සේ අනිත් එක මොකක්ද තියෙන්නේ? රන් මුදුවක්. රන් මුදුවක් පුතේ. රන් මුදුවක්. ඕක ඇලවෙයිද පුතේ? එතකොට රත්තරන් කියන්නේ ලෝහයක්ද? රත්තරන් කියන්නේ ලෝහයක්ද අලෝහයක්ද? කියන්න බලන්න. රත්තරන් කියන්නේ ලෝහයක්ද අලෝහයක්ද? ලෝහයක් තමයි. ඒ වුණාට ඒක ඇලවෙනවද පුතේ? ආකර්ෂණය වෙනවද? නෑ. එහෙනම් යකඩ ඇනේ බ්ලේඩ් එකයි තමයි මෙතන චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ පුතේ. ඒ කියන්නේ චුම්බක ද්‍රව්‍ය සඳහා උදාහරණ යකඩ ඇනයි බ්ලේඩ් එකයි තමයි. කොහොම තියෙනවා නම් ඔය දෙක විතරක් ලියලා තියෙන කට්ටිය හරි. අනික් කට්ටිය වැරදි නම් වැරදි හදාගන්න. තේරුණාද? ඔව් තේරෙන්නේ නැති හැමෝට. හරි පුතේ. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. හරි. පහත සඳහන් වගන්ති නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද වරහන් තුල යොදන්න තියෙන්නේ. හරි. ඔන්න දෙවෙනි එකේ පළවෙනි තරුව. හරි. මට කියන්න බලන්න. මම එක කියලා දාන්නම් පුතේ. ඒක ලේසිනේ නේ. හරි. කියනවා පිත්තල චුම්බක වෙත ආකර්ෂණය වන ද්‍රව්‍යයකි. මට කියන්න බලන්න. අඳුන් කියන්න බලන්න පුතේ උත්තරේ. පිත්තල චුම්බක වෙත ආකර්ෂණය වන ද්‍රව්‍යයකි. හරිද වැරදිද? පිත්තල වැරදි පුතේ. ඒක වැරදි. හරි. වැරදි තියෙනවා නම් හරියට දාන්න. ඊළඟ එක දාන්න. චුම්බකයක සෑම තැනකම ඒකාකාරව චුම්බක ගුණය පැතිරියද? මට කියන්න බලන්න කේලුක. කේලුක පුතේ කියන්නේ ඒක හරිද කියලා. චුම්බකයක සෑම තැනකම ඒකාකාරව චුම්බක ගුණය පැතිරී ඇත. කේලුක හරිද වැරදිද ඒක? වැරදි. වැරදි.
ඇයි වැරදිනේ. වැරදෙන්නේ හේතුව මොකද්ද? චුම්බකයක් ගත්තා. මෙන්න චුම්බකේ. මේන් තියෙන චුම්බකේ. ඕකට පුතේ කඩදාසියක් තියලා යකඩ කුඩු දැම්මම මතකද? යකඩ කුඩු දාපුවම මේ දෙපැත්තේ වැඩියෙන් ඇලවිලා. දෙපැත්තේ වැඩියෙන් ඇලවිලා. ඒ කියන්නේ මේ දෙපැත්තේ තමයි වැඩියෙන්ම ආකර්ෂණ බලය තියෙන්නේ. හරි? ඒවට කිව්වා ද්‍රව කියලා පුතේ. හරි? ඒකින්ද ඒකාකාරව කියන්නේ පුතේ හැමතැනම එකයි. හැමතැනම එක වගේ යකඩ කුඩු තිබ්බද? නෑනේ පුතේ. ඒ කියන්නේ මේ හරිය බලය වැඩි, මේ හරිය බලය අඩුයි පුතේ. මැදට එන්න බලය අඩු වෙනවා. දෙපැත්තේ තමයි හොඳම බලයක් තියෙන්නේ දණ්ඩ චුම්බකවල පුතේ. ඒතර පෙති චුම්බක ගත්තොත් පුතේ උඩයි යටයි තමයි ඒකේ තියෙන්නේ පුතේ. දෙපැත්තේ නෙවෙයි ඒකේ. හරි පෙති චුම්බක කියන්නේ නිකන් බැටරියක් වගේ නිකන් තැපලි බැටරි තියෙන පුතේ ඔයාලගේ සමහර කොරලෝසු වල දාලා තියෙනවා. ඒ වගේ. ඒ වගේ තියෙන්නේ පුතේ උඩයි යටයි. උඩ තියෙන උඩ උත්තර ධ්‍රවය කියමුකෝ. යට තමයි දක්ෂිණ ධ්‍රවය තියෙන්නේ. හරි? එහෙම තමයි පෙති චුම්බක වල බලය. හරි? එතකොට චුම්බකයක සෑම තැනකම ඒකාකාරව පැතිරිලා නැහැ පුතේ. දෙපැත්තේ වැඩි. හරි? ඒකාකාරව කියන්නේ පුතේ හැමතැනම එක වගේ කියන එක. හරි? එහෙනම් දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එකට උත්තරේ කියන්න බලන්න ඉෂාන් බණ්ඩාර. ඉෂාන් බණ්ඩාර පුතේ කියන්නේ මාලිමාව මගින් චුම්බකයක උතුරු දිශාව සොයාගත හැකිය. ඇත්තද බොරුද? හරි. හරි පුතේ. ඒක හරි. තුන්වෙනි එක හරි. මාලිමාවේ මොකද්ද? මොකද්ද දරුවෝ? නෙතුලි කියන්නේ. කියන්න පුතේ. හරි. හරි පුතේ. මාලිමාව කියන්නේ මාලිමාවේ තියෙන පුතේ චුම්බකයක් ඇතුලේ. අර රතු පාට ගාලා තියෙන්නේ. ඒකෙන් උතුර හොයාගන්නේ. ඒක පුතේ චුම්බකයක්. සාමාන්‍යයෙන් චුම්බකයක් නිකන් එල්ලුවත් අපේ උතුරු පැත්තට හැරෙනවා යා. අපේ දකුණු පැත්ත කොහෙද කියලා හොයාගන්න පුළුවන්. අපේ උතුර තමයි වැඩිම රතු පාට තියෙනවනේ පුතේ. ඒ පැත්ත හැරෙනවා අපේ උතුරු පැත්තට. ඒ කියන්නේ මාලිමාවේ තියෙන පුතේ චුම්බකයක් තමයි. ඒ හින්දා මාලිමාවේ උතුර හොයන්න පුළුවන් තමයි. එහෙනම් තුන්වෙනි එක හරි පුතේ. ඕනෑම ලෝහයක් චුම්බකයකට ආකර්ෂණය වේ. නෙතුලි කියන්න බලන්න පුතේ. නෙතුලි කියන්නේ ඒක හරිද? ඕනෑම ලෝහයක් චුම්බකයකට ආකර්ෂණය වේ. නෙතුලි නේද පුතේ? නෙතුලි කියලා වෙන කොහොමද තියෙන්නේ? ඇහෙන්නද දරුවෝ? නෙතුලි ඇහෙනවද? ඕනෑම ලෝහයක් චුම්බකයකට ආකර්ෂණය වේ. නෙතුලි ඇහෙන්නද පුතේ? එහෙනම් පුතේ කියන පබසර කියන්නේ සුරුළු පබසර. පබසර කියන්නේ ඒක හරිද වැරදිද? ඕනෑම ලෝහයක් චුම්බකයකට ආකර්ෂණය වේ. පබසර සුරුළු වැරදි සර්. වැරදිනේ. ඒක වැරදි පුතේ. ඇයි ඒ වැරදි? ඕනෑම ලෝහයක් චුම්බකයකට ආකර්ෂණය වේවි. ඕනම ලෝහයක් චුම්බකයට ආකර්ෂණය වුණා. දැන් ඇලුමිනියම් ආකර්ෂණය වුණාද? නෑනේ පුතේ. රත්තරන් ආකර්ෂණය වුණාද? නෑනේ. පිත්තල ආකර්ෂණය වුණාද? නෑ. ඊයම් ආකර්ෂණය වුණාද? නෑ පුතේ. යකඩ වාණි වගේ ඒවා තමයි ආකර්ෂණය වුණේ පුතේ. එහෙනම් හැම ලෝහයක්ම ආකර්ෂණය වෙන්නේ නැහැ පුතේ. හරි? චුම්බකයේ නිදහසේ එල්ලා තැබූ විට චුම්බකයක් කරා නිදහසේ එල්ලලා තැබූ විට උතුරු දකුණු දිශාව ඔස්සේ පවතී. උතුර දකුණු දිශාව මේක උතුරට පිහිටියොත් මේක දකුණටලු තියෙන්නේ. ඇත්තද කතාව කියලා මට කියන්න විසුල කියන්න පුතේ ඇත්තද? විසුල හරියට කතාව. ප්‍රශ්නේ ආපහු වාරක් කියන්න සර්. චුම්බකයක් නිදහසේ එල්ලා තැබූ විට හරි උතුර හා දකුණු දිශාව ඔස්සේ පවතී. ඒ චුම්බකයේ උතුරු දිශාවයි දකුණු දිශාවයි ඔස්සේ පවතින්නේ. ඇත්තද බොරුද? ඇත්ත සර්. ඇත්ත තමයි නේ පුතේ. චුම්බකයක් මෙහෙම එල්ලලා තැබුවාම මේකේ තියෙන උතුර උතුරු පැත්තට හැරෙනවා. චුම්බකයේ දකුණු පැත්තට හැරෙනවා. ඒක ඇත්ත තමයි. එහෙනම් ඔහොම තියෙනවා නම් ඔහොම දාගෙන තියෙනවා නම් මොකද දරුවෝ? ලියා ගන්න ඕනද සර් ඔවා? පුතේ මේ කරන්නේ අභ්‍යාසය දරුවෝ. අභ්‍යාසය කරන්නේ අභ්‍යාස කරේ නැද්ද? අභ්‍යාස කරේ නැද්ද? පුතේ? අභ්‍යාස කරේ නැද්ද? දරුවෝ? කතා කරන්න. මේ නෙතුලි කරාද?
ඇහෙන්නේ අභ්‍යාසය කරන්න එහෙනම් හරි වැරදි දාගන්න මේ මම හරි උත්තර ටික ලියලා තියෙන්නේ දැන් ඒකේ අහලා තියෙන්නේ පහත සඳහන් වගන්ති පහත සඳහන් වගන්ති හරි නම් හරි ලකුණ වැරදි නම් වැරදි ලකුණ මේ පළවෙනි දෙක වැරදි ඊළඟ එක හරි ඊළඟ එක වැරදි ඊළඟ එක හරි පුතේ මෙහෙම කියනවා නම් හරි දාගන්න ඔක්කොටම මෙහෙම කියනවා නම් මෙහෙම හරි දාගන්න තේරුණාද කියපු දේ තේරුණාද නෙතුනේ තේරුණා ලියා ගන්න ඕනේ මේ කරන්න කියපු දේ හරි අපේ විසුල කරලා තිබ්බේ නැහැනේ එයා ලියන්න ඕනේ පුතේ හරි එයා ලියන්න ඕනේ හරි කරපු කට්ටිය හරි වැරදි දාගන්න වැරදි නම් අදා ගන්න හරි මොලේට දාගන්න එක තුන්වෙනි එක බලන්න තුන්වෙනි එකේ කියනවා වරහන් තුලදී ඇති වචන භාවිත කර පහත ඡේදයේ හිස්සන් පුරවන්න හරි මට කියන්න අඳුන් බලන්න චුම්බකයක වැඩියෙන් හිස්තනක් වැඩියෙන් නැත්තේ චුම්බක ද්‍රවවල මොකක්ද වැඩියෙන් තියෙන්නේ පුතේ හරි මොකක්ද වැඩියෙන් තියෙන්නේ චුම්බකයක හිස්තනක් වැඩියෙන් නැත්තේ චුම්බක ද්‍රවවල චුම්බක ද්‍රවවල මොකක්ද වැඩි පුතේ චුම්බක ද්‍රව මෙහෙමනේ චුම්බක ද්‍රව කියන්නේ මං දණ්ඩ චුම්බකයක් ඇඳලා මෙන්න එක ද්‍රවයක් මෙන්න අනිත් ද්‍රවය පුතේ හරි මේක n කිව්වොත් මේකේ මෙන්න මේ ද්‍රවවල මොකද්ද වැඩි ඔන්න ඔය ද්‍රවවල මොකද්ද වැඩි බලන්න ආකර්ෂණය විකර්ෂණ කියලා තියෙනවා චුම්බක ගුණ කියලා තියෙනවා සජාතීය ද්‍රව විද මොන ගුණද වැඩි චුම්බක ගුණ නේද පුතේ වැඩි චුම්බක ගුණ වැඩි එහෙනම් පළවෙනි හිස්තැනට එන්නේ පළවෙනි හිස්තැනට චුම්බක ගුණ තමයි එන්නේ පුතේ චුම්බක ගුණ තමයි එන්නේ හරි දෙවෙනි ස්ථානට එන්නේ මොකද්ද කියලා මට කියන්න චේනුක කියන්න බලන්න දෙවෙනි ස්ථානට එන්නේ මොකද්ද කියලා එකම වර්ගයේ චුම්බක ද්‍රව මෙහෙම අඳුන්වනවලු එකම ද්‍රවවල ඒ කියන්නේ NN SS ඒවට මොනවද කියේ පුතේ අපි වීඩියෝ එක බලුවා නම් පුළුවන් පුතේ කරන්න චේනුක මොනවද ඒවට කියන්නේ මොන ද්‍රව කියලාද කියන්නේ පුතේ චේනුක මේනුක කිව්වා සජාතීය ද්‍රව පුතේ සජාතීය ද්‍රව සජාතීය ද්‍රව කියන්නේ මොනවද මෙන්න චුම්බකයේ පුතේ මෙන්න S තව චුම්බකයක් ගන්නවා මෙන්න N මෙන්න S පුතේ මේ සජාතීය ද්‍රව කියන්නේ එනුයි ලං කරනවා මේ සජාතීය ද්‍රව එසුයි ලං කරනවා මෙන්න සජාතීය ඒ කියන්නේ SS සජාතීයයි NN සජාතීයයි පුතේ හරි එක ජාතියවට කියනවා සජාතීය ද්‍රව කියලා සජාතීය ද්‍රව මොකද වෙන්නේ පුතේ ඒක අපි කතා කරමු ඔබේ ප්‍රශ්නේ අහලා තියෙනවනේ හරි ඊළඟට අහනවා ඊළඟ ඉස්සර බලන්න එවැනි චුම්බක ද්‍රව දෙකක් අතර සජාතීය චුම්බක ද්‍රව ඒ කියන්නේ N නම් N S නම් S තිබ්බොත් ඒ වගේ ඒවා මොකද වෙන්නේ කියලා මට කියන්න පුතේ චේනුක මන්දිනු කියන පුතේ චේනුක දැන් මේනුක නෙවෙයි පුතේ චේනුක කියන බලන්න සජාතීය ද්‍රව තියෙනවා මොකද වෙන්නේ චේනුක කියන පුතේ දැන් මේනුක කිව්වනේ අපි චේනුක ඇහෙන්නේ නැද්ද චේනුක ඔය ස්පයිඩර්මෑන් ඉන්න පුතේ ස්පයිඩර්මෑන් අපේ දාගෙන ඉන්නේ චේනුක කියන්න බලන්න ඇහෙන්නේ නැද්ද පුතේ එහෙනම් කියන්න නෙතුලි කියන්න බලන්න සජාතීය ද්‍රව මොකද වෙන්නේ පුතේ නෙතුලි ඇහෙන්නේ නැද්ද හරියට හරි විකර්ෂණය විකර්ෂණය තමයි එන්නේ පුතේ හරි විකර්ෂණය වෙනවා ඊළඟ එක කියන්න බලන්න හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද එන්නේ වෙනස් වර්ගයේ චුම්බක ද්‍රවය ඒ කියන්නේ N නම් S නම් N පුතේ ඒවට මොනවද කියලා කියන්න බලන්න පබසර කියන්නේ තුරුම් පබසර පුතේ කියන්නේ වෙනස් ජාතියවට මොකද්ද කියන්නේ අපි
අවසරේ පාර ගියා. හරි. මම හිතන්නේ සිග්නල් මැද. කියන්න බලන්න පුතේ විසුල කියන්න පුතේ. ඉන්නවා නේද? ඉන්නවා. අවසර ඉන්නවා. විජාතිය නේද පුතේ? ඔව් සර්. විජාතිය කියනවා. විජාතිය. හරි. ආයේ වගේ ඒ විජාතිය මේක ලහනවා පුතේ. එවැනි චුම්බක ද්‍රව අතර මොකක්ද වෙන්නේ කියලා මට විසුල කියන්න පුතේ. එවැනි චුම්බක අතර මොකද වෙන්නේ? ආකර්ෂණය නස. ආකර්ෂණය වේ. ආකර්ෂණය කියලා තියෙනවා නම් හරි. ඔන්න ඔහොම ඉස්තන් ටික පිළිවෙලට දාගෙන තියෙනවා නම් ඔක්කොටම හරියට දාගන්න. ඔහොම දාලා තියෙනවා නම් ඔක්කොටම හරියට දාගන්න. හරි පුතේ. හරි. හරි දැන් ඊළඟ ප්‍රශ්න. හරි. ඊළඟ ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නේ බලන්න පුතේ ඊළඟ තියෙන හතරවෙනි ප්‍රශ්න. හරි. අහලා තියෙන්නේ ඔබට සපයා ඇති චුම්බක දෙකක් තියෙනවා. හරි. ඔබට චුම්බක දෙකක් දීලා තියෙනවා. ඒ අතරින් වඩා ප්‍රබල චුම්බකයේ තෝරා ගන්න. ඒක මෙන්න මේක තමයි සුපිරිම. මෙන්න මේක තමයි සුපිරිම කියලා තෝරගන්නේ කොහොමද කියලා අහනවා පුතේ. කියන්න බලන්නවට චේනුකෝ ඒකට කියන්න බලන්න චේනුකෝ. චේනුක ඇහෙන්නේ නැද්ද පුතේ මං කියන ඒවා? චේනුක නෙවෙයි පුතේ චේනුක. චේනුක මිනින්දු මන්දිනුනේ මන්දිනු. චේනුක මන්දිනු කියලා ඉන්න පුතේ ස්පයිඩර්මෑන් දාගෙන ඉන්නේ අපි. හරි පුතේ ඇහෙන්නේ නැති වැඩි. හරි. එහෙනම් කියන්න බලන්න අඳුන් කියන්න බලන්න. සබය ඇති චුම්බක දෙකක් තියෙනවලු. ඒ දෙකේ ප්‍රබල මොකද්ද කියලා කොහොමද හොයාගන්නේ? දන්න කවුරු හරි කියන්න පුතේ. දන්න කවුරු හරි කවන්නේ කියන්න. ප්‍රබල කෝකද කියලා හොයාගන්න පොඩි වැඩක් කරන්න. එකක් කියලා දුන්නම. මොකද්ද කරන්න ඕනේ? ඈ? මොකක්ද දරුවා? ඇහෙන්නේ මේනුක කියන්න බලන්න. මේනුක අපේ. ඈ? කියන්න දරුවා. ඔව්. මං අහන්නේ ඔයා ගාව චුම්බක දෙකක් තියෙනවා. ඒ චුම්බකෙන් වැඩියෙන් හොඳ කෝකද කියලා. වැඩියෙන් ප්‍රබල, වැඩියෙන් හොඳට ආකර්ෂණය වෙන්නේ කෝකද කියලා හොයාගන්න ක්‍රමයක් කියන්නේ. මෙන්න මෙහෙමයි කරන්නේ. හරි. මෙන්න එක චුම්බකයක් පුතේ. මෙන්න එක චුම්බකයක්. මෙන්න අනිත් චුම්බකේ. හරි. අපි මේකට ඇන එල්ලගෙන යනවා පුතේ. හරි. යකඩ ඇන එල්ලයි යනවා. හරි. මේකේ හතරක් ඇලවෙනවා. මේකේ යකඩ ඇන එල්ලන් යනවා. හැබැයි මේකේ ඇල්ලෙන්නේ 3යි පුතේ. හතරවෙනි එක ඇල්ලෙද්දි වැටෙනවා. ඒ කියන්නේ Aද ප්‍රබල Bද ප්‍රබල. ඒ තමයි ප්‍රබල පුතේ. ඇයි ඒ B එක්කනාගේ යකඩ ඇන 3යි. මෙයාගේ යකඩ ඇන 4යි. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් මෙහෙම. චුම්බක දෙකෙහි මෙහෙම පින්තූරයකුත් ඇඳලා පෙන්නන්න පුතේ. චුම්බක දෙකෙහි යකඩ ඇන එල්ලීමෙන් යකඩ ඇන එල්ලා වැඩිම ප්‍රමාණයක් එල්ලත හැකි චුම්බකය ප්‍රබල වේ. අන්න දෙකම ගන්නවා දෙකේම එල්ලගෙන යනවා පුතේ යකඩ ඇන. වැඩිම එල්ලන එක තමයි ප්‍රබල කියලා ගන්න පුළුවන්. තේරුණාද කියපු දේ? තේරුණාද පුතේ කියපු දේ? හරි පුතේ. මේ විදිහට ලියන්න. මේ විදිහට රූප සටහනක් ඇඳලා AB කියලා දාන්න ඕනේ නැහැ. හරි. චුම්බක දෙකක් ඇඳලා
මේක ඕනනම් ns කියලා දාගෙන මේකත් ns කියලා දාගන්න ඕන. හරි. දෙන්නගෙම එක පැත්තක එල්ලගෙන යනවා පුතේ. මේකේ 4යි එල්ලන්න පුළුවන්. මේකේ 3යි එල්ලන්න පුළුවන්. එහෙනම් කොහොමද ප්‍රබල? 4ක් එල්ලන එක තමයි ප්‍රබල පුතේ. චුම්බක දෙකෙහි යකඩ ඇන එල්ලා වැඩිම ප්‍රමාණයක් එල්ලත හැකි චුම්බකය ප්‍රබල වේ පුතේ. කොහොම තමයි? කොහොමද ප්‍රබල කියලා හොයන්න පුළුවන්. හරිද? හරි. දාගන්න. හරිද පුතේ? මකනවා. චුම්බක දෙකෙහි යකඩ ඇන එල්ලා වැඩිම ප්‍රමාණයක් එල්ලත හැකි චුම්බකය ප්‍රබල වේ. හරි. ඒ කියන්නේ චුම්බක දෙකක් ගන්නවා. මේකේ මෙච්චරක් එල්ලනවා මේකේ මෙච්චර වැඩියෙන් එල්ලෙන එක තමයි ප්‍රබල කියලා කියන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ පුතේ බලන්න. කාර් දෙකක් තියෙනවා පුතේ. මෙහෙම තමයි කාර් දෙක තියෙන්නේ. හරි. මෙන්න තව කාර් එකක් තියෙනවා. හරි. හරි. මේක පුතේ චුම්බකයක් තියලා තියෙනවා. මේකේ චුම්බකයක් තියලා තියෙනවා. හරි. මේක රතු. මේකත් රතු, මේකත් රතු. මේක නිල්, මේකත් නිල්. හරි. ඇත්තටම රතු රතු කියන්නේ මේ NN තියෙන පුතේ. NN තමයි. හරි. මේ මොනවද මේ රතුයි රතුයි කියන්නේ මොනවද පුතේ? සජාතීය. සජාතීයව මොකද වෙන්නේ දරුවෝ? විකර්ෂණය තමයි වෙන්නේ පුතේ. විකර්ෂණය වේ. විකර්ෂණය වේ. ඒ කියන්නේ දරුවෝ මේ දෙක ඔහොම ලං කරොත් එහෙනම් මොකද වෙන්නේ? ලං වේද කවදාකවත්? ලං වෙන්නේ නැහැ පුතේ. දෙපැත්තට තමයි යන්නේ. බලන්න අහලා තියෙන එක. ඉහත රූපයේ දැක්වෙන පරිදි සෙල්ලම් කාර් දෙක තැබූ විට කුමක් සිදුවේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. හරි. ලියපු කට්ටිය කියන්න බලන්න මට කවුරු හරි කියන්න පුතේ. විකර්ෂණය විකර්ෂණය වේ. හරි. හේතුව ඇයි? හේතුව මොකද්ද? හේතුව මොකද්ද? එකම වර්ගයේ චුම්බක ද්‍රව දෙකක් නිසා. ඒක ලියන්න ඕනේ ලස්සනට කොහොමද ලියන්නේ? සජාතීය චුම්බක ද්‍රව විකර්ෂණය වන නිසා තමයි කියලා ලියන්න ඕනේ පුතේ. මොකද්ද ඉස්සලාම ලියන අහන්නේ මොකද්ද? කුමක් සිදුවේද? විකර්ෂණය වේ. විකර්ෂණය වේ. ඇයි හේතුව මොකද්ද? සජාතීය චුම්බක ද්‍රව විකර්ෂණය වන නිසා. විකර්ෂණය වන නිසා. ඔන්න ඔහොම ලියලා තියෙනවා නම් හරි පුතේ. එක જાතිය කියලා ලියන්න නැතුව ලියමු සජාතීය චුම්බක ද්‍රව විකර්ෂණය වන නිසා. හරිද? හරිද දරුවෝ? හරි සර්. හරි පුතේ. එතකොට චුම්බක පාඩම පුතේ ඉවර වෙනවා. හරි. චුම්බක පාඩම ඉවර වෙනවා. හරි. දැන් ලියා ගන්න අලුත් පාඩම සුව පහසු දිවියක් සඳහා විදුලිය. ඇත්තටම ඔය සුව පහසු දිවියක් සඳහා කියන කෑල්ල ඕනේ නැහැ පුතේ. හරි. විදුලිය කියලා තිබ්බනම් ඇති. විදුලිය ගැන තමයි අපි කතා කරන්නේ. කමක් නැහැ පාඩම විදිහට ලියාගමුකෝ. හරි. සුව පහසු දිවියක් සඳහා විදුලිය කියලා ලියන්න. 8 වෙනි පාඩම පුතේ. සුව පහසු දිවියක් සඳහා විදුලිය. හරි. හරිද? එමෙන්න ලියාගන්න 8 වෙනි පාඩම සුව පහසු දිවියක් සඳහා විදුලියද. හරිද? ලියාගත්තද? සුව පහසු දිවියක් සඳහා විදුලිය. ඉවද මාතෘකාව හරිද දරුවෝ? හරිද? හරිද දරුවෝ? හරිද? මකන්නද? මකන්නද පුතේ? හරි සර්. හරි. හරි. ඔන්නම අහගන්න. හරි. ඔන්න අහගන්න ඔක්කොම. හරි. ඔයාලා කතා කරා පුතේ පළවෙනි පාඩම මට මතකයි. හරි.
අපාවට ඇති පරිසරයේ තියෙන දේවල් ගැන කතා කරන්නේ. අපාවට තියෙන පරිසරයේ පුතේ. පරිසරයේ තියෙන ඒවා කොටස් දෙකකට දැම්ම. මොනවද? මොනවද කියන්නේ? මතක නැහැ. පදාර්ථයි ශක්තිය පුතේ. පදාර්ථ ශක්තිය. මතකද කිව්වා? පදාර්ථයක් කියන්නේ ඒකට ස්කන්ධයක් තියෙන්න ඕනේ පුතේ. ඒක අවකාශයේ ඉඩක් ගන්න ඕනේ පුතේ. ශක්තියකට එහෙම තියනවද? නෑනේ. එහෙම නෑ. මතකයි නේ කතා කරා. එතකොට අපි කතා කරන්නේ දැන් පුතේ විදුලිය කියලා එකක්. විදුලිය කියලා එකක්. විදුලියකට ස්කන්ධයක් තියෙනවද පුතේ? මොකක්ද දරුවෝ? පදාර්ථ ශක්තිය කියන්නේ ආගමනේ. ඇහෙන්නේ? පදාර්ථ ශක්තිය කියන්නේ ආගමනේ. නෑ මොනවත් ලියන්න එපා දරුවෝ. මොනවත් ලියන්න එපා. මම ලියන්න ඕන එක ලස්සනට කියනවා පුතේ. ලියන්න ඕන තැන මම ලස්සනට කියනවා. ඔයාලා ලියන්න එපා. දැන් අහගෙන ඉන්න. හරි? දැන් අහගෙන ඉන්න. දැන් තියෙන වලට අහගෙන ඉන්න තමයි කියන්නේ පුතේ. හරි? පදාර්ථයි ශක්තිය කියලා දෙජාතියක් ගැන කතා කරා. හරි? පදාර්ථ කිව්වේ අපිට අල්ලන්න පුළුවන් ඒවා. හරි? ස්කන්ධයක් තියෙනවා. ඒවා මොකද්ද? අවකාශයේ ඉඩක් ගන්නවා පුතේ. එහෙම කියලා බැලුවා. ශක්තිය එහෙම කිරන්න පුළුවන්ද? කිරන්න බෑ කිව්වා. මතකද ආලෝකය කියන එක ශක්තියක් කියලා එහෙම තාපේ ශක්තියක්. ඒ දවස්වල විදුලියත් මොකද්ද පුතේ කියලා කතා කරේ අපි. විදුලිය කියන ඒවා මොනවා කියලාද කතා කරේ? පදාර්ථයක් කියලාද කතා කරේ? විදුලිය අල්ලන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන් නේ පොඩ්ඩක්. විදුලිය කියන කරන්ට් එක වැදුනා කියලා කියනවනේ. එහෙම ඒක අල්ලන්න බෑනේ පුතේ ඒක. අරන් බෝලයක් විදිහට අරන් කොහේ හරි ගෙනියන්න පුළුවන්ද? බෑනේ එහෙම බෑ. එහෙනම් විදුලිය මොකද්ද පුතේ? විදුලිය මොකද්ද? පදාර්ථයක්ද ශක්තියක්ද? මට ඒක කියන්න. පදාර්ථයක්ද ශක්තියක්ද විදුලිය? කියන්න. ශක්තිය. විදුලිය කියන්නේ පුතේ ශක්තියක්. අන්න ඒක තමයි පළවෙනිට දැනගන්න ඕනේ. ඔන්න ඔය ශක්තියෙන් අපි මොකද කරන්නේ? ඔන්න ඔය විදුලියට තියෙනවා පුතේ මොකද්ද? ශක්තිය. විදුලියට තියෙනවා මොකද්ද? ශක්තිය තමයි ශක්තියක් තමයි විදුලිය කියන්නේ. හරි? විදුලිය කියන්නේ ශක්තියක් පුතේ. ඔයාලගේ ওই ශක්තියෙන් මොකද කරන්නේ ඔයාලා? කාර්ය කරගන්නවා නේ පුතේ. කාර්ය කරගන්නවා. මොනවද පුතේ කරගන්න කාර්ය? අපි ගෙදරදී මොකද කරන්නේ? රෙදි මදිනවා පුතේ. රෙදි මදින්නේ මොකෙන්ද? රෙදි මදින්නේ පුතේ විදුලිය පාවිච්චි කරනවා. ඉස්සර නම් බෝල්ට් කටු ස්ට්‍රීට් එක කියලා තිබ්බා පුතේ. දැන් ඒව නැහැනේ. දැන් මොකද තියෙන්නේ? විදුලිය තියෙන හින්දා කාර්ය කරගන්න ලේසියි දරුවෝ. හරි? කාර්ය කරගන්න මොකද වෙන්නේ? ලේසි වෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර රෙදි හේතුවේ අතෙන්. දැන් රෙදි හොදන්නේ වොෂින් මැෂින් එකකින් පුතේ. හරි? එතකොට ඉස්සර රෙදි මැද්දේ අතෙන් තමයි රෙදි මැද්දේ පුතේ. ඒ වුණාට පොල් කටු ස්ට්‍රීක් එකෙන් තමයි මැද්දේ පුතේ. පොල් කටු දාලා ඒක ඇතුළට හරි. දැන් මදින්නේ ගැහුවා ෆ්ලග් එකට කරන්ට් එක ආවා අන්න රත් වුණා අන්න මැද්දා පුතේ. හරි? එතකොට ඉස්සර ඉව්වේ මොකේද? දර ලිපේ තමයි ඉස්සර ඉව්වේ. දැන් මොකේද යන්නේ? රයිස් කුකර් එකේ කියනවා නේ පුතේ. හරි? විදුලි උදුනේ තමයි දැන් යන්නේ පුතේ. එතකොට තේරුණාද? මෙන්න මේ විදුලිය නිසා දැන් කොච්චර අපිට වැඩ කරගන්න ලේසි වෙලා තියෙනවද කියන එක ඔයාලට තේරෙන්නේ නැති පුතේ. හරි? ලියන්නකො පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය. විදුලිය යනු කී බලන්න මෙතන හිස්තන පුරවන්න මොකද්ද ඔය පදාර්ථයක්ද ශක්තියක්ද කියලා දාන්න. විදුලිය යනු මොකක්ද කියලා දාන්නකො. ඉක්මනට දාන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ. දැම්මද? මොකද්ද පුතේ උත්තරේ? මොකක්ද උත්තරේ? ශක්තිය කී. ශක්තිය කී කියලා දාන්න තියෙන කට්ටිය හරියට දාගන්න. හරි පුතේ. හරි. දැන් ඔයාලා හොඳට අහගෙන ඉන්න. දැන් ඔයාලා හොඳට අහගෙන. හරි? මේක හරිද ඔක්කොගේම? හරිද මකන්නද? මකන්නද? හරි. දැන් පුතේ
ඔයාලා ගෙදර තියෙනවා මොකද තියෙන්නේ අයන් එකම කියන්නකෝ අයන් එක තියෙනවා ඔයාලා මොකද කරන්නේ ඔය අයන් එක රයිස් කුකර් එකක් ගමු රයිස් කුකර් එකක් රයිස් කුකර් එකේ මේ මෙතන කේබල් එකක් තියෙනවා මෙන්න මේක ගහනවා පුතේ මේ ගෙදර බිත්තියේ ප්ලග් එකක් තියෙනවා හරි මේකට ගහලා තියෙනවා දැන් මොකද වෙන්නේ මේකට මේකට එනවා පුතේ විදුලිය එනවා විදුලිය එන්න එපානේ ඊට පස්සේ මේක මොකද වෙන්නේ මේක බත් එක ඉදිනවා මේක වැඩ කරනවා පුතේ කරන්ට් එක ආවට පස්සේ තමයි වැඩ කරන්නේ නිවස මේ තියෙන නිවස ඇතුලේ පුතේ හරි ඔන්න මම නිවසකුත් අඳිනවා හරි ඔන්න නිවස ඇතුලේ රයිස් කුකර් එකක් ගහලා තියෙන පුතේ මේ තියෙන බිත්තිය ගහලා තියෙන ප්ලග් එක මේකට කරන්ට් එක කොහෙන්ද දරුවෝ එන්නේ මේකට කරන්ට් එක කොහෙන්ද එන්නේ විදුලි රැහැන් වලින් තමයි ගෙදරට කරන්ට් එක එන්නේ පුතේ හරි විදුලි රැහැන් වලින් තමයි විදුලි රැහැන් වලින් කරන්ට් එක එනවා ගෙදරට හරි විනාඩියක් දෙන්න පුතේ නෑ පුතේ මොනවද ලියන්න එපා මේක ලියා ගන්න එපා මොනවද ලියා ගන්න එපා අහගෙන ඉන්න හරි ගෙදර තියෙනවා රයිස් කුකර් එකේ තියෙනවා මොනවද බත්නේ තියෙන්නේ පුතේ ඒක ඉදෙන්න නම් මොනවද ඕනේ විදුලිය ඒ විදුලිය කොහෙන්ද ආයේ පුතේ විදුලි රැහැන් වලින් මෙන්න මේ විදුලි රැහැන් වලින් එන විදුලිය කොහෙන්ද එන්නේ පුතේ විදුලි බලාගාර වලින් නේද පුතේ විදුලි බලාගාර වලින් හරි එහෙනම් මෙන්න ගෙදර තියෙන රයිස් කුකර් එකක් මේ තියෙන නිවස පුතේ නිවසට කරන්ට් එක එන්න මොන වගේන්ද විදුලි රැහැන් වලින් පුතේ ඒ විදුලි රැහැන් වලට දෙන්නේ කොහෙන්ද විදුලි බලාගාර වලින් තමයි විදුලිය දෙන්නේ පුතේ විදුලි බලාගාර වල කොහොමද විදුලිය නිපදවන්නේ පුතේ ඒවට එක එක ක්‍රම තියෙනවා මොනවද ජල විදුලි බලාගාර තියෙනවා සුළං විදුලි බලාගාර තියෙනවා හරි ආයෙ මොනවද තියෙන්නේ පුතේ ගල් අඟුරු විදුලි බලාගාර තියෙනවා ගල් අඟුරු විදුලි බලාගාර තියෙනවා ඔය වගේ පුතේ හරි අපි විදුලි බලාගාර ගැන කතා කරනවා පුතේ වෙනම හරි දැනට ඔයාලට තේරෙන විදිහට මෙන්න මේ රූප සටහන දාගන්න පුතේ නිවසක් තියෙනවා නිවසට එන විදුලිය එන්නේ කොහෙන්ද විදුලි රැහැන් වලින් අන්න ඒ විදුලි රැහැන් වලට එන්නේ කොහෙන්ද විදුලි බලාගාර වලින් මෙන්න මේක තේරෙන විදිහට රූප සටහනක් දාගන්න පුතේ තේරෙනවද ඔක තේරුණාද දරුවෝ තේරුණාද නේද තේරුණා සර් හරි තේරෙන විදිහට ඔයාලට තේරෙන විදිහට දාගන්න පුතේ ඔයාලට තේරෙන විදිහට දාගන්න හරි පුතේ හරි ඕක දාගන්නකෝ ඕක දාගන්නකෝ ये कोलाहट पहले क्लास में फायदा करना है ना कौन सा है ඉවරයි සර් හරි පුතේ මම
මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. හරි බලමු දන්නවද කියලා. හරි. බලමු අපි දන්නවද කියලා. දැන් පුතේ නිවසකට විදුලිය සැප එනවනේ. හරි. නිවසකට විදුලිය එනවනේ. ඒකට කියනවා විදුලිය මන්නවා පුතේ ඕකට කියනවා වෝල්ටීයතාවය කියලා. වෝල්ට් ගාන කියලා කියනවා. මොනවා ගානද පුතේ? වෝල්ට්. වෝල්ට් ප්‍රමාණය කොච්චරද? V අකුරෙන් තමයි දාන්නේ පුතේ. හරි. නිවසකට කොච්චර වෝල්ටීයතාවයක් සැපෙනවද පුතේ? නිවසකට අපේ ගෙදරකට එන ඒ කියන්නේ දැන් ගෙදර ඔයාලා කර තියෙන පුතේ පියුස් බෝඩ් එකට පිටිපස්සේ කැලක් එතනට කොච්චර වෝල්ටීයතාවයක් සැපෙනවද? අහලා නැද්ද? අහලා තියෙනව නේද? 230යි වෝල්ට් කියන ප්‍රමාණයක් තමයි වෝල්ටීයතාවයක් තමයි ගෙදරකට සැප එන්නේ. තේරුණාද ඒක? වැඩි හිතන්න එපා පුතේ. මෙන්න මේ වගේ අංකයකින් තමයි පුතේ මනින්නේ කියලා හිතන්නකෝ. ගෙදරට මෙන්න මෙච්චර ප්‍රමාණයක් එනවා. වෝල්ට් කීයද පුතේ? 230යි වෝල්ට් ප්‍රමාණයක් ගෙදරකට දෙනවා පුතේ. හරි? ඒක තමයි බෙදලා අනිත් තැන් වලට දෙන්නේ කියලා හිතන්නකෝ. ඒ කියන්නේ පුතේ ඔයාලට කියන්න රයිස් කුකර් එක රයිස් කුකර් එකේ ගහලා තියෙනවා. මෙන්න මෙයාට ඕනේ මෙන්න මෙච්චරයි පුතේ. මෙන්න මෙච්චරයි මෙයාට ඕනේ කියලා මෙන්න මෙච්චර වෝල්ට් ප්‍රමාණයක් තමයි මෙයාට ඕනේ. හීටරේ ගහලා තියෙනවා මෙයාට මේ මෙච්චර වෝල්ට් ප්‍රමාණයක් කියලා. තේරුණාද? ඒකේ ඒ වගේ ගෙදරකට පුතේ හම්බෙනවා 230යි වෝල්ට් ප්‍රමාණයක්. හරි? 230යි වෝල්ට් ප්‍රමාණයක්. හරි? ලියන්න ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ලියන්න පුතේ. දෙවෙනි ප්‍රශ්නේ ලියන්න. නිවසකට ලැබෙන විදුලියේ වෝල්ටීයතාවය කොපමණද? ලියන්න ප්‍රශ්නේ උත්තරේ ලියන්න ඒකලා. නිවසකට ලැබෙන විදුලියේ වෝල්ටීයතාවය කොපමණද? වෝල්ටීයතාවය කොපමණද? අද ලිව්වද? ලිව්වස ඊයේ පුතේ උත්තරේ වෝල්ට් 230 වෝල්ට් 230යි පුතේ. 30 හරි. වොට් නේ පුතේ ඈ. වොට් නෙමෙයි වෝල්ට් 230යි. වෝල්ට් වෝල්ට් 230යි. හරි. වොට් කියන්නේ වෙන එකක් පුතේ. හරි. වොට් කියන්නේ වෙන එකක්. හරි. වෝල්ට් 230යි. හරි. තේරුණාද? හරි පුතේ. හරි. මම හිතනවා ඔක්කොගේම හරියද කියලා. හරි. දැන් පුතේ මම පොඩි වගුවක් ගන්නවා. හරි. නිකන් ඔයාලට මේක අවශ්‍ය නැහැ. හරි. මේ අතීතය පුතේ. මේ වර්තමාන. හරි. අතීතය මොකද කරේ පුතේ? රෙදිසේදිය මොකෙන්ද? අතින් පුතේ. ඒ කියන්නේ මොන මිනිසාගේ ශ්‍රමය නේද? මිනිසාගේ ශ්‍රමය තමයි වැය කරන්නේ. මිනිසාගේ ශ්‍රමය වැය කරේ. දැන් මිනිසාගේ ශ්‍රමය වැය කරනවද? මිනිසාගේ ශ්‍රමය වැය කරන්නේ නැහැ. දැන් මොනවද අපි ගන්න විදුලිය? විදුලිය ප්‍රයෝජනයට අරන් තමයි රෙදි හොදන්නේ පුතේ. එතකොට හැබැයි ලයිට් බිල මොකද වෙන්නේ? කරන්ට් බිල නම් පොඩ්ඩක් වැඩි වෙනවා. හැබැයි මහන්සිය අඩු වෙනවා පුතේ. හරි? මහන්සිය අඩු වෙනවා, කරන්ට් බිල වැඩි වෙනවා. තේරුණානේ? ඒ වගේ මේකට ගන්න අපි මොකද්ද? වොෂින් මැෂින් එක කියනෝනේ රෙදි සෝදන යන්ත්‍රය. රෙදි සෝදන යන්ත්‍රය. හරි? ආයේ මොකද්ද තියෙන්නේ? oven එක තියෙනවා පුතේ. oven එක තියෙනවා. oven එකෙන් මොකද කරන්නේ? oven එකෙන් මොකද කරන්නේ? කේක් එහෙම හදනවනේ නේද පුතේ? කේක් හදන්න එහෙම oven ගන්නවා පුතේ. ආයේ මොකද කරන්නේ? අපිට දැන්
ගෙදර ඉන්න නිකන් රස්නී වගේ. එතකොට මොකද කරන්නේ පුතේ? රස්නී වගේ. ඉස්සර නම් මොකද කරන්නේ? මෙහෙම ගන්නවා කොලයක් අරගෙන පොට්ටක් ගගහ ඉන්නවා නේ මෙහෙම. දැන් මොකද කරන්නේ පුතේ? ෆෑන් තියනවා. ෆෑන් තිය විදුලි පංකා තියනවා නේ පුතේ. විදුලි පංකා. හරි. ආයේ මොකද තියෙන්නේ? AC මැෂින් තියෙන පුතේ. AC මැෂින්. AC මැෂින් පුතේ. AC මැෂින් එහෙම තියෙනවා නේ. ඔය මේ කම්පියුටර් ලැබ් වල ඉස්කෝලේ එහෙම හරි. කම්පියුටර් ලැබ් වල කැම්පස් එකම ගියපම තියෙනවා පුතේ. හැම එකේම වගේ AC තමයි තියෙන්නේ. ඉගෙන ගන්නත් තියෙන්නේ AC එක. දැන් ඔයාලට කාමරේ මේ මොකද්ද? පන්ති කාමරේ AC එහෙම දාලා නැහැනේ. විශ්වවිද්‍යාලේ ගියපම AC රූම් එකේ ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට ආයේ මොනවද? දැන් පුතේ පෙට්‍රල් ඩීසල් ගහලානේ වාහන යන්නේ. දැන් ඇවිල්ලා තියෙන අලුත් වාහන මොනවද? ඉලෙක්ට්‍රික් කාස්. හරි ඉලෙක්ට්‍රික් කාස් ඇවිල්ලා. ඒ කියන්නේ මේක දුවන්නේ විදුලිය පුතේ. චාර්ජ් කරලා තමයි දුවන්නේ. හරි. මේක චාර්ජ් කරනවා ඒකල යන්න තියෙන්නේ. පෙට්‍රල් ඩීසල් ගහන්නේ නෑ පුතේ. ඒතර විදුලියෙන් හරිද? විදුලියෙන් වැඩ කරන විදුලියෙන් ක්‍රියාත්මක වෙන උපකරණ හුඟක් තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ ලියන්න පුතේ. ඊළඟ ප්‍රශ්නේ කීවෙනි ප්‍රශ්නේද පුතේ දැන් තියෙන්නේ අපිට? දෙකනේ. ඔය කීයද? ඔයිට කලින් දැම්මේ අපි කීයද? නෑ මේක ලියන්නේ නෑ. මේ ප්‍රශ්නයක් මම දෙනවද? දෙකනේ. දෙක ලියන්න. විදුලියෙන් විද්‍යුත් උපකරණ ලැයිස්තුවක් විද්‍යුත් උපකරණ ලැයිස්තුවක පින්තූර එකතුවක් සාදන්න. හරි පුතේ. පින්තූර එකතුවක් සාදන්න. විද්‍යුත් උපකරණ ලැයිස්තුවක පින්තූර එකතුවක් සාදන්න. ඒකල පුතේ පිටු දෙකක් ඉඩ තියාගන්න. පිටු දෙකක් ඇද්ද? පිටු දෙකක් ඇද්ද දරුවෝ? පිටු දෙකක් ඇද්ද ඔයාලට? ඇති සර්. පිටු දෙකක් ඉඳ තියා ගන්නකො එකට. පිටු දෙකක් තියා ගන්න වෙනවා. පිටු දෙකක් තියලා වැඩක් නැහැ පුතේ. හරි. ඔයාලා එක එක පින්තූර අලවන්න ඕනේ. ෆ්‍රිජ් එකක් ඇලවුවා. මොකද්ද? අයන් එකක් ඇලවුවා. හරි. AC මැෂින් එකක් ඇලවුවා. හරි. ඒකල ඔන්න නමත් ලියනවා යටි. නම ලියලා නැත්තම් නමත් ලියනවා පුතේ. හරි. අපිට හොයාගන්න අමාරුයි. එහෙනම් පුතේ Google එකේ ගහලා හරි කොහොම හරි නැත්තම් ගෙදර තියෙන ඒ වගේ අඳිනවා. බලාගෙන ඇඳා. හරි. හරි තේරුණානේ වැඩේ? හරි. මේනුක තේරුණාද වැඩේ? මේනුක? හරි. පුතේ පපසර ඇහෙනවද? පපසර ඇහෙනවද? කතාවක් වගේ. ඇහෙනවා සර්. හරි පුතේ. හරි. හරිද? ලියන්නකෝ මාතෘකාවක්. විද්‍යුත් ප්‍රභව කියලා පුතේ. විද්‍යුත් ප්‍රභව කියලා මාතෘකාව දාන කෙටි මාතෘකාව පුතේ චූටි මාතෘකාව. හරි ඔයාලට මතකද පුතේ ආලෝක ප්‍රභව කතා කරා ඔයාලා? ආලෝක ප්‍රභව කතා කරා මතකද? ආලෝකේ නිපදවන ඒවට කිව්වා ආලෝක ප්‍රභව කියලා පුතේ. එහෙනම් විදුලිය නිපදවන ඒවට කියනවා මොකද්ද? විද්‍යුත් ප්‍රභව කියලා පුතේ. හරි? එහෙනම් ලියන්න විදුලිය නිපදවන උපාංග විදුලිය නිපදවන උපාංග
හිස් තැනක් ලෙස හැඳින්වේ. හිස් තැනක් ලෙස හැඳින්වේ. විදුලිය නිපදවන උපාංග හිස් තැනක් ලෙස හැඳින්වේ. හිස් තැන පුරවන්න බලන්න. හිස් තැන පුරවන්න ඉක්මනට. හරිද? හිස්තන පිරවුවද? හරි සර්. හරි සර්. හිස්තන පිරවුවද? හරි. මොකද හිස්තන උත්තරේ? විද්‍යුත් ප්‍රභව කියලා කියන්න පුළුවන්. හරි. පුතේ ඔයාලා දන්න විදුලිය නිපදවන ප්‍රභව කියන්න බලන්න. ඔයාලා දන්නේව මොන වගේද විදුලිය නිපදවන්නේ? කියන්නකො. මොන වගේද විදුලිය? දැන් ඔයාලට මං කිව්වා හරි. දැන් මේ අර ඔයාලගේ ගෙදරට එනවනේ කරන්ට් එක. කරන්ට් එක එන්නේ විදුලි බලාගාරයෙන්නේ. මං කතා කරා ඔයාලට. විදුලි බලාගාරේ මොකද්ද පුතේ කැරකෙන්නේ? විදුලි බලාගාරේ මොකද්ද පුතේ කැරකෙන්නේ? ඒක කැරකුණාම තමයි කරන්ට් එක එන්නේ. කියන්න බලන්න. කවුරු හරි කියන්නේ? ටර්බයින් එක කරගෙනවා. ටර්බයින් කියන්නේ මොකද්ද පුතේ? ටර්බයින් කියන්නේ මොකද්ද? ටර්බයින් කියන්නේ පුතේ මොකද්ද කියලා කියන්නකො මට. ටර්බයින් කියන එකේ තේරුම දන්නවද ඔයාලා? ටර්බයින් කියන එකේ තේරුම කියන්නේ ටර්බයින් කරකිලා තමයි විදුලිය එන්නේ කියලා කියන්නේ. මොනවද ඔය ටර්බයින් කියන්නේ? කියන්නේ ටර්බයින් කියන්නේ පුතේ පෙති වලට. හරි. පෙති කරකින ඒවා ටර්බයින් කරකිනවා කියලා තමයි කියන්නේ පුතේ. මේ ඇහෙන්නේ නැතුව ගියාද? ඇහෙන්නේ නැතුව ගියාද නැත්නම් කැඩි කැඩි ගියා මොකක් හරි වුණාද? නෑ නේද? නෑ සර්. හරි. ටර්බයින් කියන්නේ පුතේ අර පෙති ලොකු පෙති පෙති කරකෙන්නේ පුතේ. ඒවට තමයි ටර්බයින් කියන්නේ. ඕක සෙට් වෙලා තියෙන්නේ ඔන්න ඔය පෙති තියෙනවනේ පුතේ. මෙන්න මේක සෙට් වෙලා තියෙන්නේ හොඳට අහගන්න. මෙන්න මේ පෙත්ත සෙට් වෙලා තියෙන්නේ පුතේ. මොකේද සෙට් වෙලා තියෙන්නේ? විශාල ඩයිනමෝ වලට පුතේ. ඩයිනමෝ තමයි විශාල ඒවා පුතේ. ඩයිනමෝ කියලා අහලා තියෙනවද ඔයාලා? බයිසිකල් වල එහෙම අර සෙට් කරන්න පුතේ රෝදෙට. ඒක කරකුණාම ඉස්සරහා බල්බ් එක පත්තු වෙන්නේ. ඒකට තමයි කියන්නේ ඩයිනමෝ. හරි. ඩයිනමෝවෙන් පුළුවන් පුතේ මොකක් කරන්නද? විදුලිය නිපදවන්න. හරි. ඔකෙන්ද පුළුවන්. එතකොට විද්‍යුත් උපාංගයක් සඳහා උදාහරණයක් මොකද්ද? ඩයිනමෝ. හරි. එතකොට ඔයාලා ගෙදරදී ටෝච් එක ඇතුළට දාන්න මොනවද පුතේ? ටෝච් එක ඇතුළට දාලා පත්තු කරපුවම එළියනනේ. මොනවද ටෝච් එක ඇතුළට දාන්නේ? බැටරි දානවා නේ පුතේ. බැටරි කියන්නේ මොනවද? බැටරි වලට කියන්නේ මොකක් කියලාද? වියලි කෝෂ පුතේ. වියලි කෝෂ. මේවට කියනවා බැටරි කියලා පුතේ. වියලි කෝෂ හුඟක් එකතු වෙලා තමයි බැටරියක් නිර්මාණය වෙන්නේ. එහෙනම් වියලි කෝෂ ලිව්වත් කමක් නැහැ, බැටරි ලිව්වත් කමක් නැහැ. හරි. දැන් ඔයාලට විද්‍යුත් ප්‍රභව දෙකක් ගන්න. මොකද්ද පුතේ? එකක් ඩයිනමෝ. අනික මොකද්ද? වියලි කෝෂ. ආයෙ මොනවද විදුලිය නිපදවන්නේ ටිකක් මතක් කරලා කියන්න පුතේ. ඔයාලගේ වහලවල් වල එහෙම ගහලා තියෙනවා, දැකලා තියෙනවා. මොනවද? සූර්ය කෝෂ. සූර්ය කෝෂ පුතේ. සූර්ය කෝෂ. මෙන්න මේ තුනට කියන්න පුළුවන් මොනවා කියලාද පුතේ? විද්‍යුත් ප්‍රභව වලට උදාහරණ තුනක් කියන්න කියලා ලිව්වොත් එහෙම මොනවද ලියන්නේ? ඩයිනමෝ වල ලියන්න පුළුවන්. ආයෙ වියලි කෝෂ ලියන්න පුළුවන්. නැත්නම් බැටරි ලියන්න පුළුවන්. ආයෙ සූර්ය කෝෂ කියලා ලියන්න පුළුවන්. හරි. හරි. දැන් ලියන්න පුතේ. කීවෙනි ප්‍රශ්නේද මේ? පළවෙනි ප්‍රශ්නේ නේ ඒක යටතේ. ඒක යටතේ පළවෙනි ප්‍රශ්නේ. හරි. විද්‍යුත් ප්‍රභව සඳහා උදාහරණ තුනක් ලියන්න.
විද්‍යුත් ප්‍රභව සඳහා උදාහරණ 3ක් ලියන්න. ඉක්මනට ලියන්න පුතේ. ඉක්මනට ලියන්න බලන්න. ඉක්මනට ලියන්න. විද්‍යුත් ප්‍රභව සඳහා උදාහරණ 3ක් ලියන්න තියෙනවා. අමාරුවක් නෑ දරුවෝ. ඉක්මනට ලියන්න. ලිව්වා සර්. හරි. හැමෝම ලිව්වද? ඔව් සර්. හරි. හරි කියන්න බලන්න ලියපුවා පුතේ. මොනවද විද්‍යුත් ප්‍රභව වලට උදාහරණ? කියන්න බලන්න. මොනවද පුතේ? සූර්ය කෝෂ, වියලි කෝෂ. ආයේ සූර්ය කෝෂ. ආයේ පුතේ ඩයිනමෝව. මේවා මොනවද? විද්‍යුත් ප්‍රභව සඳහා උදාහරණ තමයි. ඒ කියන්නේ වෙන ක්‍රමයකට කිව්වොත් විදුලිය නිපදව ගන්න උපාංග පුතේ. හරි? විද්‍යුතේ නිපදව ගන්න උපාංග. හරි? එහෙම තියෙනවා නම් ඔන්න ඔය තුන ලියලා තියෙනවා නම් හරියට දාගන්න. වියලි කෝෂ, සූර්ය කෝෂ, ඩයිනමෝ කියලා කියනවා. හරි? ලියාගන්න එක චූටි මාතෘකාවක් පුතේ. විදුලිය නිපදවන ක්‍රම. විදුලිය නිපදවන ක්‍රම. හරි? විදුලිය නිපදවන ක්‍රම. ඔය මාතෘකාව දාගන්න චූටිවට. මේ නිපදවන ක්‍රම කියලා. හරි දාගත්තද? ඉවරයි සර්. හරි. හරි. කම්මැලි වගේද පුතේ? කම්මැලි වගේද ඔයාලට? නිකන් නිදිමත හැදීගෙන වගේ එනවද? ඈ? එහෙම නැද්ද? ඔව් සර්. නිදිමත හැදීගෙන එනවද? එහෙනම් පුතේ වතුර ටිකක් මූණ එහෙ පොඩ්ඩක් හොදගෙන එන්න. ගිහිල්ලා මූණ හොදගෙන විනාඩියක් දෙන්න ඉක්මනට මූණ හොදගෙන එන්න. මූණ හොදගෙන එන්න ගිහින්. නිදිමත හැදෙන කට්ටිය ඉක්මනට යන්න. විනාඩියක් දෙන්න මූණ හොදගෙන එන්න ඉක්මනට ගිහින්. වතුර එකක් පීලා උණු වතුර එකක් බොන්න පුතේ. නැත්නම් උණු වතුර එකක් ගෙනල්ලා ළඟ තියාගන්න. හරි? හරිද පුතේ? ආවද ඔක්කොම ඇවිල්ලා ඉන්න. හරිද? ඉස්සුල ඇවිල්ලා ඉන්න පුතේ. ඉස්සුල හරිද? වැඩේ හරිද වැඩේ? කරගත්තද? හරිද? හැමෝම හරිද? කතා කරන්න දරුවෝ. එහෙන් කතා කරන්න බෑ. බය වෙන්න එපා. හරි පුතේ. හරි. දැන් මම කතා කරා විද්‍යුත් ප්‍රභව තුනක්. හරි මොනවද තුන? වියලි කෝෂ, ඩයිනමෝව, සූර්ය කෝෂ. වියලි කෝෂ කියන ඒවාට කියනවා පුතේ ආයේ විද්‍යුත් කෝෂ කියලා. විද්‍යුත් කෝෂ කියලා කියනවා පුතේ.
හරි අය බැටරි කියලාත් කියනවා පුතේ. හරි එක එක බැටරි වර්ග තියෙනවනේ පුතේ. එතකොට හොඳට අහගන්න. වියලි කෝෂවල කොහොමද විදුලිය උත්පාදනය කරන්නේ? විදුලිය නිපදවන්නේ කොහොමද පුතේ? වියලි කෝෂවල ඇතුලේ මොනවද තියෙන්නේ පුතේ? රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඔය දැන් කියන්නේ පුතේ මේ දවස්වල රසායනික පොහොර කියන. කාබනික පොහොර කියන. කියනව නේද මේ දවස්වල? ඈ පුතේ? රසායනික ඔව් පුතේ. හරි. ඒක රසායනික පොහොර හොඳ නැහැ කියලා කියනවා නේද? ඒක හොඳ නැහැ. කාබනික පොහොර තමයි හොඳ කියලා කට්ටිය කියනවානේ. ඒ වුණාට දැන් පුතේ වෙලා තියෙන්නේ මොකද? අද රසායනික පොහොර දාලා දැන් ඒවට පුරුදු වෙලානේ තියෙන්නේ. එකපාරම රසායනික පොහොර නවත්වුවම මොකද වෙන්නේ? වැඩේ අවුල් පුතේ. හරි එකපාරම නැවත්වුවම වැඩේ අවුල් පුතේ. ඔන්න ටික ටික නැවත්වුවා ෂේ. හරි එකපාරම නවත්වුවම මොකද වෙන්නේ? වැඩේ යන්න පොරොස් වෙනවානේ. හරි. ඒ වගේ පුතේ මේ වගේ තියෙනවා පුතේ. හරිද? රසායනික ද්‍රව්‍ය තියෙනවා පුතේ. හරි. වියලි කෝෂවල රසායනික ද්‍රව්‍ය තියෙනවා. හරි. රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනවා කියලා අහලා තියෙනවද ඔයාලා? එක එක ඒවා ප්‍රතික්‍රියා කරනවා කියලා අහලා තියෙනවද? රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා තමයි විදුලිය නිෂ්පාදනය කරන්නේ මොන වගේද? වියලි කෝෂවල. ඔක්කොමලා කියන්න බලන්න මොකෙන්ද වියලි කෝෂවල විදුලිය උත්පාදනය කරන්නේ කොහොමද? විදුලිය නිපදවෙන්නේ කොහොමද කියලා. රසායනික කියන්න ඔක්කොමලා කියන්න බුදේ. රසායනික ද්‍රව්‍ය වලින් රසායනික ප්‍රතික්‍රියා මගින් ලියන්න මේක හරි ලියන්න එපා අහගන්න රසායනික ක්‍රියාවලි කියලා දාමු රසායනික ක්‍රියාවලි මගින් විදුලිය නිපදවයි එතන මට කියන්න පුතේ හරි මම මේ බැටරි එක පොඩ්ඩක් එපා ලියන්න එපා හරි රසායනික ප්‍රතික්‍රියා කියන එකට මම ලියනවා පුතේ ක්‍රියාවලි කියලා හරි ඔයාලට අමාරු වගේ නේද ක්‍රියාවලි මගින් විදුලිය නිපදවයි හරි මට කියන්න පුතේ ඩයිනමෝවේ ඇතුලේ මොනවද තියෙන්නේ ඩයිනමෝවේ ඇතුලේ ඔයාලා නිකන් මෝටරයක් ගලවලා තියනවද පුතේ මෝටරයක් ගලවලා තියනවද ඈ ඔව් සර් ඩයිනමෝ වලදී කාන්දමක් තියෙනවද කාන්දමක් තියෙනවා දැන් ටිකක් පොස්ට් කරලා ඉන්නේ පුතේ අපි එතකොට දැන් කියන මොනවා කියලාද ඈ චුම්බකයක් කියලා කියනවානේ දැන් චුම්බකයක් කියලා ආයෙ මොනවද කියන්නේ පුතේ ආයෙ මොනවද තියෙන්නේ කියන්නේ මොනවද තියෙන්නේ කම්බි දඟරයක් දැකලා නැද්ද පුතේ කම්බි දඟරයක් දැකලා නැද්ද ඔතලා කම්බි දඟරයක් දැකලා තියෙනව නේද ඕකේ ඇතුලේ මොකද වෙන්නේ පුතේ ඩයිනමෝ ඇතුලේ මොකද වෙන්නේ අර ඉස්සරහා කෑල්ල කරකුණාම මොකද වෙන්නේ කාන්දම මොකද වෙන්නේ පුතේ කාන්දම චලනය වෙනවා අන්න ඒ කාන්දම චලනය වෙද්දී ඇතුලේ මොකද වෙන්නේ පුතේ ඇතුලේ මොකද වෙන්නේ විදුලිය නිපද වෙනවා පුතේ ඒ කියන්නේ ඇතුලේ චුම්බකය එහා මෙහා යද්දී චුම්බකයේ චලනය වෙනවනේ පුතේ චුම්බකය කැරකෙනව නේද ඇතුලේ තියෙනවා කියන්නේ කාන්දම අන්න ඒ කාන්දම කැරකෙද්දී තමයි විදුලිය නිපද වෙන්නේ ඒක අපි කියනවා පුතේ කොහොමද චලන මගින් තමයි නිපද වෙන්නේ කියලා කියනවා දරුවෝ හරි ඉතින් මොකෝ කේස් එක ඉසුල චලන මගින් කියලා කියන්න පුළුවන් ආයෙ කියන්න පුළුවන් චලන හෝ කැරකවීම මගින් විදුලිය නිපදවයි හරි පුතේ දැන් අහනේවට කියන්න අර වියලි කෝෂවල විදුලිය නිපදවන්නේ කොහොමද රසායනික ක්‍රියාවලිය මගින්
එතකොට ඊළඟට තියෙන ඩයිනමෝවේ විදුලිය නිපදවන්නේ කොහොමද? එක්ක කැරකෙනවා. එක්ක චලන මගින්. චලන මගින් කැරකිවීම මගින් තමයි විදුලිය නිපදවෙන්නේ. සූර්ය කෝෂවල කොහොමද පුතේ විදුලිය නිපදවන්නේ? සූර්ය කෝෂවල සූර්ය කෝෂේ ගන්න මොන ශක්තියද? සූර්ය කෝෂවලට ලැබෙන්නේ කාගේ ශක්තියද? සූර්ය ශක්තිය. සූර්ය ශක්තියෙන් තමයි පුතේ සූර්ය කෝෂවල ශක්තිය නෙවෙයි විදුලිය නිපදවන්නේ පුතේ. ලියන්න සූර්ය ශක්තිය මගින්. ලියන්න එපා. සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවයි. හරි? දැන් පුතේ ඔයාලා හරි හොඳට අහගන්න. මේ වගුව ගහගෙන මේක බලන්න මේ ටික විතරක් බලාගෙන ලිව්වට කමන්නේ. මේ පැත්තේ තියෙනවා ප්‍රභවය. මේ පැත්තේ තියෙනවා කොහොමද විදුලිය නිපදවන්නේ කියලා. මොකද්ද? දැන් ඉස්සෙල්ලා මතකෙන් කියන්නේ බියලි කෝෂවල කොහොමද? රසායනික ක්‍රියාවලිය. රසායනික ක්‍රියාවලිය. ඩයිනමෝයේ කොහොමද? එක්ක චලනය වෙන්න ඕනේ, එක්ක චලන වීම හෝ කැරකීම මගින් විදුලිය නිපදවයි. ඊළඟට තියෙන සූර්ය කෝෂ පුතේ. සූර්ය කෝෂ වල කොහොමද? සූර්යාගේ ශක්තියෙන් විදුලිය නිපදවයි. සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවයි. දැන් පුතේ මේක බලන්න නැතුව ලියන්න try කරන්න. අමතක වුණොත් විතරක් බලාගෙන ලියන්න. හරි? ඉක්මනට ලියන්න පුතේ. ඉක්මනට ලියන්න. හරි දරුවනේ. හරි. මතකෙන් ලියන්න ඕනේ ඈ. බියලි කෝෂ වලට කියනවා විද්‍යුත් කෝෂ කියලා. ඒ වගේ ඇතුලේ තියෙනවා රසායනික ද්‍රව්‍ය. ඒ රසායනික ද්‍රව්‍ය ක්‍රියාවලියකට සිදු වෙලා තමයි රසායනික ක්‍රියාවලියක් සිදු වෙලා තමයි විදුලිය නිපදවන්නේ. එතකොට ඩයිනමෝයේ මොකද? ඩයිනමෝව චලනය වෙන්න ඕනේ. එක්කෝ කැරකෙන්න ඕනේ. ඊට පස්සේ තමයි විදුලිය නිපදවන්නේ. එතකොට සූර්ය කෝෂවල කොහොමද? සූර්ය ශක්තියෙන් තමයි විදුලිය නිපදවන්නේ. හරි. ඉවරයි සර්. ඔක්කොම ඉවරයිද? හැමෝම ඉවරයිද? හැමෝම ඉවරයිද? කතා කරන්න පුතේ. ඉවර නැති කවුද? ඉවර නැත්තේ කවුද? තව වෙලාව ඕනේ කාටද? තව වෙලාව ඕනේ කාටද? ස්වාමී බා නැස. ලියන්න. ඉතින් පැහැදිලිද බෝඩ් එක? පැහැදිලිද? අකුරු කියවන්න බෑ වගේද? පුළුවන් සර්. හරි පුතේ දැන් මම කියලා දුන්නානේ. ඒකයි මම කටුවට ලියලා තියෙන්නේ. හරි? ඔයාලා මේ මතක තියෙන්න ඕනේ දැන් තුන් පාරක් විතර කියලා දුන්නා. හරි?
මේනුක ඇත්ත වෙලාව. මිනින්දු ලිව්වද? මිනින්දු හරිද පුතේ? මිනින්දු ලියන්න. මට ලියන්න. දැන් ඔය මොලේටත් දා ගන්න ඕනේ පුතේ. ලියලා විතරක් මදි ඈ. හැමෝම මොලේට දා ගන්න ඕනේ. මොකක්ද යකෝ මේ කියන්නේ කියලා මොලේට දා ගන්න. හරි? ඇති පුතේ දැන් වෙලාව ඇති මම ඇති නේද දරුවෝ? ආය කාට හරි මදිද වෙලාව? වෙලාව මදිද කාට හරි? කියන්න පුතේ. වෙලාව මදිද? නෑ සර්. කාටවත් මදි නැද්ද? මදි කට්ටිය නෑ ඉන්නවද? සර්. හරි. හරිද? දැන් අපි මුලින් ඉඳන් කතා කරගෙන ආවනේ නේද? හරි. ගෙදරට විදුලිය ගන්නවා. ගෙදරට එන විදුලියේ වෝල්ටේජතාවය වෝල්ට් 230යි. ඒක කොහෙන්ද එන්නේ? ඒක එන්නේ විදුලි බලාගාරයෙන්. විදුලි බලාගාරයට කොහෙන්ද? ජල විදුලියෙන් හම්බෙනවා. සුළං විදුලි බලාගාර වලින් නොරොච්චෝලේ ගල්ලංගුරු විදුලි බලාගාරයෙන් එහෙම හම්බෙනවා. ඊට පස්සේ අපි කතා විද්‍යුත් ප්‍රභව ගැන. හරි? විද්‍යුත් ප්‍රභව ගැන. ඒ කියන්නේ විදුලිය උත්පාදනය කරන උපාංග වලට කිව්වා විද්‍යුත් ප්‍රභව කියලා. ඒව මොනවද? ඩයිනමෝව මොනවද? සූර්ය කෝෂ ඒවට කිව්වා විද්‍යුත් උපාංග කියලා. හරි විද්‍යුත් ප්‍රභව කියලා. එතකොට දැන් කතා කරනවා පුතේ අපි. හරි? ඒවා දැන් කිව්වා විදුලිය නිපදවන ක්‍රම ගැන කතා කරනවා. හරි? චලන මගින්. ඒ කියන්නේ ඩයිනමෝව නම් කරකන්න ඕනේ පුතේ. සූර්ය කෝෂ සූර්ය ශක්තියෙන් තමයි ඒක කරන්නේ. මේ විදුලිය නිපදවෙන්නේ පුතේ. එහෙම දැන් එක එක ඒවා කතා කරලා තියෙනවා. හරි? දැන් ලියන්නකො මාතෘකාවක්. බැටරි ගැන කතා කරන්නේ. බැටරි වල මොකද වෙන්නේ? බැටරිය ඇතුලේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒවා ප්‍රතික්‍රියා කරලා තමයි විදුලිය නිපදවෙන්නේ පුතේ. හරි? ඒකල ලියන්න දැන් මාතෘකාවක්. රසායනික ක්‍රියාවලිය මගින් රසායනික ක්‍රියාවලිය මගින් හරි විදුලිය නිපදවීම චූටි මාතෘකාවක් අරන් රසායනික ක්‍රියාවලිය මගින් විදුලිය නිපදවීම රසායනික ක්‍රියාවලිය මගින් විදුලිය නිපදවීම හරිද ඉවද ඉවද දරුවෝ අද මැච් එකක් තියෙනවද පුතේ අද මැච් එකක් තියෙනවද ලංකාව ශ්‍රී ලංකා මැච් එකක් තියෙනවද නැද්ද මොකද මැච් බලන්නේ නැහැ හොඳ ළමයිද ඔයාලා හොඳ ළමයි අපි මැච් බලන්නේ නැත් එහෙමද නෑ පුතේ අද මැච් එකක් තියෙනවද දන්නේ නැද්ද කවුද ක්‍රිකට් පිස්සෝ නැද්ද ක්‍රිකට් පිස්සෝ නැද්ද කවුද ක්‍රිකට් පිස්සෝ ඉන්නේ මේ පන්ති ක්‍රිකට් පිස්සෝ මට පොඩ්ඩක් කතා මම ආසයි ක්‍රිකට් වලට ආසම ක්‍රීඩාව මොනවද කියන්නේ අද කවුද චේනුක මොකද්ද පුතේ ආසම ක්‍රීඩාව චේනුක නැද්ද ඔව් මේනුක කියන්න බලන්න මොකක්ද ඔව් කියන්න දෙන්නම කියන්න ඇහෙන්නේ ක්‍රිකටුයි ස්විමිනුයි තමයි යා කවුද චේනුක මොකද්ද කැමති චේනුක කියන්න බලන්න ස්විමින් යා ස්විමින් පීනන්න තමයි කැමති නේ ඒතර ඉසාන් මොනවටද පුතේ කැමති ඉසාන් ෆුට්බෝල් එතකොට මිනින්දු මොනවටද කැමති පුතේ මිනින්දු මොනවද කැමති
ෆුට්බෝල් වලට. ආය ෆුට්බෝල් වලට. එතකොට පබසර මොනවද කැමති පුතේ? පබසර. ක්‍රිකට් වලට. ක්‍රිකට් අද මැච් එකක් තියෙනවද? අද මැච් එකක් තියෙනවද? කවුද පුතේ ගහන්නේ අද? කවුද ගහන්නේ අද? ලංකාව ගහනවද අද? නෑ. ඔව් සර්. කීයට දන්නේ නැහැ නේ ටයිම් එක දන්නේ නැද්ද? 7:00. අයෝ හොඳට මතකයි නේ 7:00 ලංකාව ළමයි කරන්නේ. අය වගේ ඉස්කෝලේ වලට හොඳට බලා ගන්න. කවුද මේ විසුල මොනවද කියන්නේ පුතේ? විසුල ෆුට්බෝල් වලට ෆුට්බෝල් නේ. එතකොට අපේ කවුද ආයේ කවුරුත් නැහැ නේද? එච්චරයි ඉන්නේ. කවුද ඉන්නව නේද? විසුල විතරයි නේ. ආය නැහැ නේද? යවුවනේ අඳුන් මොනවද කැමති පුතේ? අඳුන්නේ අහන්න බැලුණා. මොනවද පුතේ කැමති අඳුන්? ක්‍රිකට් වලට ටිකට් වලනේ. හරි. හොඳයි එහෙනම් අද මැච් එකක් ඇති අපි බලමු. මැච් එක බලමු නේ. හරි. බලන්න ඕනේ නැහැ නේ කරගන්න ඕනේ නේ. ඒකට මැච් එකටම බල බලා ඉන්න පුළුවන් ගෙදරට. හරි පුතේ. හරි ලියා ගන්න දැන් කරන්න යන්නේ අපි රසායනික ක්‍රියාවලිය මගේ විදුලිය නිපදවන්න තමයි යන්නේ. ඒ කියන්නේ පුතේ ඔය කතා කරන්න යන්නේ මේ අපි බැටරි ගැන. බැටරි වලට මොකක් කියලාද අපි කිව්වේ? වියලි කෝෂ. හරි. ආයෙ මොනවද කියන්න පුළුවන් පුතේ බැටරි වලට? වියලි කෝෂ කියනවා. ආයෙ කියනවා පුතේ විද්‍යුත් කෝෂ කියලා කියනවා පුතේ. මොන කෝෂද කියන්නේ? විද්‍යුත් කෝෂ කියලා. හරි. පුතේ මේ උඩ කෑල්ල මකනවා. හරි. මම මේක මකනවා. හරි. හරි. රසායනික ක්‍රියාවලිය මගින් විදුලිය නිපදවන්නේ මොන වගේද? විද්‍යුත් කෝෂවල පුතේ. විද්‍යුත් කෝෂ. හරි පුතේ. එතකොට පුතේ විද්‍යුත් කෝෂ කොටස් දෙකක් තියෙනවා. විද්‍යුත් කෝෂ කොටස් දෙකක් තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද පුතේ? ඔයාලගේ ටීවී එකට දාන රිමෝට් එකේ බැටරි ටීවී එකට දාන රිමෝට් එකේ බැටරි දැකලා තියෙනවනේ. ආයෙ මොනවද? පෙන් ටෝච් එකට ගහන බැටරි පුතේ. හරි. සමහරක් කට්ටිය වල තියෙන ටෝච් තියෙනවා. ඒවා charge කරන්න පුළුවන් පුතේ. හරි. charge කරන්න. charge කරනවට කියනවා පුතේ මොනවා කරනවද? ආරෝපණය කරනවා කියලා කියනවා. මොනවා කරනවා කියලා කියන්නේ ආරෝපණය කරනවා කියලා. හරි. සමහර දැන් ඔයාලගේ ගෙදර තියෙන ෆෝන් මොකද්ද? ලියාගන්න එපා. මොනවත් ලියාගන්න. මම ලියා ගන්න ඕන නම් කියනවා පුතේ. හරි. ලියාගන්න එපා. හරි. එතකොට පුතේ මෙන්න මේ විද්‍යුත් කෝෂ කියන ඒවා. හරි. ඔයාලා ගාව තියෙනනේ ඔරලෝසු පාවිච්චි කරනවා අතේ බඳිනවනේ වොච් පුතේ. ඒ වගේ බැටරි ටික කාලයක් ඇද්දි මොකද වෙන්නේ? බහිනවා පුතේ. එතකොට අලුත් බැටරියක් දාන්න ඕනේ. හරි. ඒක මොකද බැස්සාම charge කරන්න පුළුවන්ද? මේක ගහන්න පුළුවන්ද? එහෙම ගහන්න බෑ. සමහරක් ඒවා තියෙනවා නේ charge කරන්න පුළුවන් ඒවා. හරි. එතකොට ඔයාලා ගෙදර පාවිච්චි කරන ෆෝන් එක. ෆෝන් එකේ බැටරි බැස්සට පස්සේ බැටරි කැල්ල ගිහිල්ලා විසික් කරනවද? නැහැනේ පුතේ. එහෙම විසික් කරොත් එහෙම තව පඩියක් ගන්න ඕනේ ෆෝන් වලට බැටරි දාන්නම නේද? ඒකෙන් හින්දා ඒවා charge කරන්න පුළුවන්. හරි. charge කරනවට කියනවා පුතේ ආරෝපණය කරනවා කියලා. ආරෝපණය කරන්න පුළුවන් ඒවා තියෙනවා. ආරෝපණය කරන්න බැරි ඒවා තියෙනවා. ඒ කියන්නේ charge කරන්න පුළුවන් ඒවා තියෙනවා. charge කරන්න බැරි ඒවා තියෙනවා. ඔන්න ඔහොම charge කරන්න බැරි ඒවට කියනවා පුතේ අපි ප්‍රාථමික කෝෂ කියලා. මොනවා කියලාද කියන්නේ පුතේ? ප්‍රාථමික කෝෂ. හරි. ඔන්න ඔහොම charge කරනවානේ පුතේ ඔය කාර් බැටරි. හරි. එතකොට ඔයාලගේ ෆෝන් වල තියෙන බැටරි. ඒවා මොකද කරන්න පුළුවන්? charge කරන්න පුළුවන්. ඒ කියන්නේ ආරෝපණය කරන්න පුළුවන් පුතේ. ඒවට කියනවා ද්විතීක කෝෂ කියලා. තේරුණාද මේ දෙකේ වෙනස? මේ දෙකේ වෙනස තේරුණාද පුතේ? තේරුණා සර්. හරි පුතේ. එතකොට ඔයාලට ප්‍රාථමික කෝෂ මොනවද? ද්විතීක කෝෂ මොනවද කියලා අහුවොත් කවුරු හරි කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද කියලා දෙන්නේ? ප්‍රාථමික කෝෂ කියන්නේ ඒවා ආය charge කරන්න බෑ. ඒ වගේ මේ කල් පැවැත්ම කෙටි. එතකොට ද්විතීක කියන ඒවා charge කරන්න පුළුවන්. නැවත නැවත ආරෝපණය කරන්න පුළුවන්. ඒවට කියනවා ද්විතීක ඒවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රාථමික කෝෂවල පුතේ ද්විතීක කෝෂවල දෙගොල්ලෝගෙම ඇතුලේ තියෙන්නේ මොනවද පුතේ?
රසායනික ද්‍රව්‍ය ෂය මේ රසායනික ද්‍රව්‍ය පුතේ. හරි. එතකොට ප්‍රාථමික කෝෂවල රසායනික ද්‍රව්‍ය ඉවර වෙනවා පුතේ. රසායනික ද්‍රව්‍ය ඉවර වෙනවා. ඒ කියන්නේ මැරෙනවා වගේ. රසායනික ද්‍රව්‍ය ෂය වෙනවා කියලා කියනවා. එහෙනම් මෙන්න මේ ප්‍රාථමික කෝෂවල රසායනික ද්‍රව්‍ය ෂය වේ කියලා ලියන්න පුළුවන්. ෂය වේ. ලියන්න එපා පුතේ. මොකද්ද? රසායනික ද්‍රව්‍ය ෂය වේ. හරි. ඒ කියන්නේ කල් යන්න පුතේ මේකේ රසායනික ද්‍රව්‍ය මොකද වෙන්නේ? අක්‍රීය වෙනවා පුතේ. කල් යත්ම රසායනික ද්‍රව්‍ය අක්‍රීය වේ කියන වැඩ කරන්නේ නැහැ පුතේ. අක්‍රීය වේ කියලා ලියන්න පුළුවන් පුතේ. එතකොට ද්විතීක කෝෂවල ඔහොම වෙනවද? ද්විතීක කෝෂවල ඔහොම වෙනවද? හරි. ද්විතීක කෝෂවල රසායනික ද්‍රව්‍ය අක්‍රීය වුණාට මොකද කරන්න පුළුවන්? ආරෝපණය කරන්න පුළුවන්. හරි. අක්‍රීය වුණාට රසායනික ද්‍රව්‍ය අක්‍රීය වුවත් නැවත ආරෝපණය චාර්ජ් කරනවට කියන පුතේ ආරෝපණය කළ හැක. ආරෝපණය කළ හැක කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට මට කියන්න බලන්න ප්‍රාථමික කෝෂ තියෙන ඒවායි ද්විතීක ප්‍රාථමික කෝෂ තියෙන ඒවා ටිකක් කියන්න මට. ප්‍රාථමික කෝෂ තියෙන ඒවා ටිකක් පුතේ. මෙන්න මේ වගේ ප්‍රාථමික කෝෂ තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රාථමික කෝෂ තියෙනවා කියලා කියන්නේ මොන වගේද තියෙන්නේ කියලා මට ටක් ගාලා කියන්න. 2 3. ඔරලෝසු. ඔරලෝසුවේ තියෙනවා පුතේ. හරි. ආයේ. හරි පුතේ. හරි. ඒකේ පුතේ හරි. එතකොට ප්‍රාථමික කෝෂේ පාවිච්චි කරාට පස්සේ මොකද කරන්න ඕනේ? විසික් කරන්න ඕනේ පුතේ. විසික් කරන්න ඕනේ කියලා මේ කොහෙවත් දාන්නේ නැහැ. එතකොට පරිසරය ජරා වෙනවා. මම කියන්නේ මේක පාවිච්චියෙන් පසු ඉවත් කළ යුතුයි පුතේ. පාවිච්චියෙන් පසු ඉවත් කළ යුතුයි. ලියන්න එපා. හරි. ඉවත් කළ යුතුයි පුතේ. හරි. මේක පාවිච්චියෙන් පස්සේ ඉවත් කරන්න ඕනේ. මේවා කල් පැවැත්මක් දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න පුළුවන්. දීර්ඝ කාලීනව භාවිතා කළ හැක. භාවිතා කළ හැක. ප්‍රාථමික කෝෂ රසායනික ද්‍රව්‍ය ක්ෂය වෙනවා පුතේ. ක්ෂය වේ. කල්යත්ම රසායනික ද්‍රව්‍ය අක්‍රීය වෙනවා. වැඩ කරන්නේ නැතු වෙනවා. චාර්ජ් කරන්නත් බෑ පුතේ. ආරෝපණය කළ නොහැක මේවා. පාවිච්චියෙන් පස්සේ ඉවත දාන්න ඕනේ. මේවා හැමද? රසායනික ද්‍රව්‍ය අක්‍රීය වුණත් නැවත මොකද කරන්න පුළුවන්? ආරෝපණය කරලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ආයේ දීර්ඝ කාලීනව පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. දැන් අපි මේ කතා කරේ මොනවා ගැනද? විද්‍යුත් කෝෂ. ඒ කියන්නේ රසායනික කෝෂ. නැත්තම් ආයෙ මොනවද කියන්න පුළුවන්? බැටරි, වියලි කෝෂ. ඕවා කොටස් දෙකක් තියෙනවා පුතේ. ප්‍රාථමික කෝෂයි ද්විතීක කෝෂයි. මෙන්න ප්‍රාථමික කෝෂවල ලක්ෂණ පුතේ. මෙන්න ද්විතීක කෝෂවල ලක්ෂණ. හරි. දැන් මෙන්න මෙහෙම ගහගෙන මේක ඔයාලා මතකෙන් ලියන්න බලන්න. මතකෙන් ලියන්න බලන්න බැරි වුණොත් try එකක් දෙන්න පුතේ. බැරි වුණොත් පොඩ්ඩක් බලලා එකක් දෙන්න. දැන් ලියන්න බලන්න. ලියන්න පුතේ. මේක තව චුට්ටක් පල්ලෙහාට තිබ්බට කමක් නැහැ පුතේ. උදාහරණත් ලියන්න ඕනේ ඈ. උදාහරණ මම කියලා දෙන්නම්. ඊට පස්සේ ලියමු පුතේ.
ප්‍රාථමික කෝෂ ද්විතීයික කෝෂ. ප්‍රාථමික කෝෂවල රසායනික ද්‍රව්‍ය ඉවර වෙනවා කියන ක්ෂය වෙනවා කියලා පුතේ. කල්යාත්ම රසායනික ද්‍රව්‍ය අක්‍රීය වෙනවා. ඒ කියන්නේ මේක ප්‍රාථමික කෝෂය මොකද ආරෝපණය කරලා තේරුමක් නැහැ පුතේ. ආරෝපණය කරාට charge වෙන්නේ නැහැ. මේවා මැරිලානේ තියෙන්නේ. අක්‍රීය වෙලානේ. ඒ වගේ නෙවෙයි ද්විතීයික කෝෂ. රසායනික ද්‍රව්‍ය අක්‍රීය වුණාට ආය ආරෝපණය කරාට පස්සේ ආය හොඳට වැඩ ආය විදුලිය සපයනවා පුතේ. එතකොට දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේවා දීර්ඝ කාලයක් පාවිච්චි කළ නොහැක. හරි. අතන තියෙන්නේ. එතකොට පුතේ ඔයාලම කිව්ව මොනවද? ප්‍රාථමික කෝෂ වලට උදාහරණ. ඔරලෝසු බැටරි. ඔරලෝසු බැටරි. ඔරලෝසු බැටරි ප්‍රාථමික කෝෂ වලට උදාහරණයක් විදිහට ලියන්න පුළුවන්. ආයි ටෝච් බැටරිත් හරි පුතේ. ටෝච් කියලා ටෝච් බැටරි. ටෝච් බැටරි. එතකොට මේ වගේ කාර් බැටරි පුතේ. කාර් බැටරි පුතේ දැකලා තියෙනවනේ. හරි. ඊයම් අම්ල ඇකියුමිලේටර් කියලා කියනවා පුතේ ඒකට. ඊයම් අම්ල ඇකියුමිලේටරය ඊයම් අම්ල ඇකියුමිලේටර්. ආය ෆෝන් දුරකථන බැටරි. දුරකථන බැටරි පුතේ. හරි. ඊයම් අම්ල ඇකියුමිලේටර් කියන්නේ පුතේ කාර් බැටරි වලට. කාර් බැටරි වලට තමයි ඊයම් අම්ල ඇකියුමිලේටර් කියන්නේ. එතකොට පුතේ කැමරා බැටරි. හරි. කැමරා ජංගම දුරකථන බැටරි. ජංගම කියලා තියමු. ජංගම දුරකථන බැටරි ආය කාර් බැටරි වලටම තමයි කියන්නේ ඊයම් අම්ල ඇකියුමිලේටර් කියලා. හරි. ආය මේ කැමරා බැටරි පුතේ. කැමරා බැටරි ඔය ඔක්කොම charge කරන්න පුළුවන් පුතේ. charge කරන ඕන බැටරියක් මේකට දාන්න පුළුවන්. charge කරන්න නැති ඕන එකක් මේකට දාන්න පුළුවන්. හරි. උදාහරණයක් ලියා ගන්න පුතේ. හරි. ඊයම් අම්ල ඇකියුමිලේටර් කියන්නේ කාර් බැටරි එකට. හරි. පැත්තේ ඇටම ටික පේන්නේ නැහැ. මොකද පුතේ? වම් පැත්තේ ඇටම ටික පේන්නේ නැහැ. ඒ ටික මං කියන්නම්. මෙතනට එනකල් ලියා ගන්නකො. මං කියන්නම්. එතන උදාහරණ කියලා ලියන්න ඕනේ ඔරලෝසු බැටරි, ටෝච් බැටරි පුතේ. හරි. ඔරලෝසු බැටරි, ටෝච් බැටරි. පේන්නේ නැත්තම් කියන්නකො ලියන්නකො ඉස්සෙල්ලා. පේන්නේ නැතිවම කියන්න.
හරි දරුවෝ. හරිද පුතේ? එතන දාන්න ඕනේ. හරි. මේ ඕක මම ආයෙ කියනවා විද්‍යුත් කෝෂ කොටස් දෙකයි පුතේ. හරි? ඒ කියන්නේ බැටරි කොටස් දෙකයි. වියලි කෝෂ කොටස් දෙකයි. රසායනික කෝෂ වල තියෙනවා කොටස් දෙක. ඕන වචනයක් දාගන්න පුළුවන්. එතකොට ඒවට කියනවා මේ ඔක්කොම කරන්නේ මොන වගේද මේවා මේ විදුලිය නිපදවන්නේ රසායනික ක්‍රියාවලිය වලින්. රසායනික ඕවාගේ ඇතුලේ තියෙනවා ওই බැටරි වල ඇතුලේ රසායනික ද්‍රව්‍ය පුතේ. හරි? ඔන්න ඕවා ප්‍රතික්‍රියා කරලා තමයි විදුලිය නිපදවෙන්නේ. හරි? ඒ වගේ තියෙනවා ಜಾති දෙකක්. ප්‍රාථමික කෝෂයි ද්විතීයික කෝෂයි. හරි? ප්‍රාථමික කෝෂ වැඩක් නෑ වගේ ඇත්තටම කිව්වොත්. හරි? ඒ වගේ charge එක ටික කාලයයි තියෙන්නේ. පාවිච්චි කරලා අයින් කරන්න ඕනේ පුතේ. ආයෙ charge කර ගන්න බෑ. ඒකෙන් charge කරනවට කියනවා ආරෝපණය කරනවා කියලා. අන්නේ ආරෝපණය කරන ඒවට කියනවා ද්විතීයික බැටරි කියලා. හරි? එතකොට ඒවා දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන් පුතේ. ඒවට උදාහරණ ලිව්වොත් එහෙම මොනවද? උදාහරණ ටික ලියන්න බලන්න. කාර් බැටරි. කාර් බැටරි වලට කියනවා පුතේ ඊයම් අම්ල ඇකියුමුලේටර් කියලා. හරි? ආය කැමරා බැටරි. හරි? ජංගම දුරකථන බැටරි. හරි? charge කරන ඕන එකක් මේකට දාන්න පුළුවන්. charge කර ගන්න ඒවා මේකට දාන්න පුළුවන්. මේකට දාන්න පොඩ්ඩයි තියෙන්නේ පුතේ. හරි? ප්‍රාථමික කෝෂ. හරි? ගෙදර ටීවී එකට දාන බැටරි පුතේ. හරි? ඒවට කියනවා පෙන් ටෝච් බැටරි වගේ. එහෙමත් කියනවා ටෝච් බැටරි කියලා කියනවා. ආය ඔරලෝසු බැටරි දාලා අයින් කරන්න ඕනේ. මේක අර පේන්නේ නැතුව තියෙන්නේ ඔරලෝසු බැටරි ටෝච් බැටරි කියන දෙක පුතේ. හරි? උදාහරණ ලියා ගන්න දෙකට. හරි? ඊයම් අම්ල ඇකියුමුලේටර් එක කියන්නේ කාර් බැටරි වලට. ඒවා charge කරන්න පුළුවන්. හරිද? ලියාගත්තද? හරිද? ලියාගත්තද? දැන් ඉවරයි පුතේ 7:00ට ඉවරයි පන්ති. දැන් ඉවර වෙනවා. හරිද දරුවෝ ලියාගත්තද? හැමෝම ලියාගත්තද? ලියාගත්තා සර්. කවුද ලියාගත්තේ නැත්තේ? කවුද ලියාගත්තේ නැත්තේ? මේනුක හරිද? මේනුක හරිද? මේනුක හරිද පුතේ? හරි මං හිතනවා හරියද කියලා පුතේ. හරි. එහෙනම් දරුවෝ ඔයාලට අද ඉගැන්වුවේ විදුලිය කියන පාඩම. හරි? විදුලිය කියන්නේ මොකක්ද? ගෙදරට එන්නේ 230 වෝල්ට්. ඒකට කියනවා වෝල්ටීයතාවය කියලා. එක මේ උපකරණ වලට එක වෝල්ටීයතාව තියෙනවා. එතකොට ටෝච් බැටරි එක වෝල්ටීයතාවය කීයද පුතේ? ඔයාලා අර පොඩි ගේන්නේ පොඩි බැටරි එක වෝල්ටීයතාවය කීයද? ගහලා තියෙනවා. කොච්චරයි කියන්න බලන්න දන්නේ එක්කනේ. 1.5 වෝල්ට් පුතේ. ඒ චූටි බැටරි එක මේ වෝල්ටීයතාවය කොච්චරද? 1.5 වෝල්ට් පුතේ. එතකොට ගෙදරට එන එක 230යි කෙලින්ම. ඒ වැදුනොත් එහෙම මැරෙනවා නේ පුතේ. හරි? අරක 1.5 වෝල්ට්. හරි? ඔවා කතා කරා පුතේ. එතකොට අපි විදුලි බලාගාරය මොනවද ටර්බයින් කැරකිලා තමයි. ඒ කියන්නේ ඩයිනමෝවක් තමයි කැරකෙන්නේ. ඒ කියන්නේ චලනය වීමෙන් විදුලිය නිපදවන්නේ. ඔවා කතා කරා පුතේ. එහෙනම් අද අපි අදට පන්තිය නවත්තනවා. මං ඊළඟ දවසේ පුතේ හරි අපි අද තියෙන පන්තිය හරි සිකුරාදා සවස 6ට කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අර අපේ එක ළමයෙක් ඉන්නවා එයාට බ්‍රහස්පතින්දා ක්ලාස් එකක් තියෙනවා. එහෙම බැරි නම් පොඩ්ඩක් මට කියන්න. හරි? මට පොඩ්ඩක් කියන්න. හරි? එතකොට අදට පන්ති නවත්තනවා. ඔක්කොටම ආයිබෝන්. හරි? Thank you sir. ආයිබෝන් සර්. ආයිබෝන් සර්.